समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෝධි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල භාවන වැඩසටහනෙහි මේ බිනර පුන් පොහෝදා සීල සමාදන් වෙච්ච පින්තුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න බලාපොරොත්තු වන්නේ පින්තුනි අපේ ධර්ම ශ්‍රවණය කරන වෙලාව අපේ ජීවිතය ඊටාම් භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකන්න. සසර බොහෝ කාලයක් කරපු කුසල කර්මවල ආනිසංස ලැබෙන වෙලාවක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඉතින් අන්නේ අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජන ගත්තොතින් අවධානයෙන් හිටියොතින් ධර්ම ශ්‍රවණයම අපට විමුක්තායතනයක් කරගන්නට පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කළා විමුක්තියට පත්වන කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථා පහක් ගැන. එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. මේ වගේ බණහන අවස්ථාව අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. තමන් දන්න ධර්ම කාරණයක් අනිත් කෙනාට පැහැදිලි කළ දෙන අවස්ථාව. ධර්ම දේශනා කරන අවස්ථාවත් විමුක්තායතනය කියලා දේශනා කළා. ධර්ම සජ්ජායනය කිසියම් සූත්‍රයක් දැන් කලින් ඔබ සජ්ජායනා කළ ගිරිමානන්ද සූත්‍රය වගේ ඒ සූත්‍ර සජ්ජායන කරන අවස්ථාවත් අර්ථය දැනගෙන ධර්මය දැනගෙන නුවණින් සිහියෙන් ඒක සජ්ජායන කරනවා නම් එයත් විමුක්තායතන බවට පත් වෙනවා. ඊළඟට ධර්මයේ සිහි කිරීම දක්වනවා චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති කියලා. තමා දන්න ධර්ම කරුණු නිතර නිතර නුවණින් මෙනෙහි කිරීම. දැන් අර මුල් කාරණා තුන බොහෝ විට නිසි ස්ථානික විතර අපට කරන්න පුළුවන්. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණම් කියුවේ ඒකයි. සුදුසු කාලයක තමයි ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන. හැමතැනම මේක කරන්න බෑ. ධර්ම සාකච්ඡාවත් එහෙමයි. සුදුසු වෙලාවෙදී දේශනා කළ තියෙන්නේ. ධර්ම සජ්ජායනයත් අපිට එහෙම තමයි කරන්න වෙන්නේ. හැමතැනම කරන්න බෑ අපට. නමුත් පින්තුනේ බලන්න තියෙන අසිරිය මේ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති කියන එක අපට ඕනම වෙලාවක කරන්න පුළුවන්. අවදියෙන් ඉන්න ඕනම වෙලාවක කුමන වැඩේ කරගෙන හිටියත් Taman දාන ධර්ම කරුණ මෙනෙහි කරන්න පුළුවන්. ඔබ දීපු දානයක් ගැන සිහිපත් කරන්න පුළුවන්. ඔබ රකින්න සීලය ගැන සිහිපත් කරන්න පුළුවන්. බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරන්න පුළුවන්. ධර්ම රත්නයේ ගුණ, ධාතු මනසිකාරය, ආනාපාන සතිය, අනිත්‍ය සංඥාව මේ වගේ දේවල් ඔබ ගෙදර අතුපතු ගාන කොටත් කරන්න පුළුවන්. කෑමු වෙන කොටත් කරන්න පුළුවන්. දරුවන්ගේ වැඩ කරන කොටත් කරන්න පුළුවන්. රැකියාවට යනකොට කරන්නත් පුළුවන්. ව්‍යායාම කරනකොට කරන්නත් පුළුවන්. මගුල් ගෙදරකට ගිහින් ඉන්න වෙලාවදී කරන්නත් පුළුවන්. ඒ ලස්සනට පේන රූප වෙනස් වෙන හැටි බල බල ඉන්න පුළුවන්. අනිත් අය සිනහසෙද්දී ඔබට සිනහසෙන්න පුළුවන්. ඒ අතර ඒ අනිත්‍යතාවය හොඳට බලන්න. මේ විදිහට පින්නතුනි මේ මනසින් සිහි කිරීම කියන එක අපි කර තරමට තමයි අපට ධර්ම ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් අපට බණහන වෙලාවෙදී කුසලයක් වෙනවා. නමුත් අපේ ජීවිතවල ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කාලයක් ඇද්දි තමන්ගේ ජීවිතයේ තමන්ටම දැක ගන්න පුළුවන් වෙනසක් වෙන්නේ මේ ධර්මයේ නිතර නුවණින් මෙනෙහි කිරීමත් එක්ක. ඊළඟට සඳහන් කරන විමුක්තායතන විදියට සමත විදර්ශනා භාවනා දෙක.
සමතේ යෙදීම විපස්සනාව කිරීමත් විමුක්තායතන විදිහට සලකනවා. ඉතින් මේ ධර්ම දේශනාවත් විමුක්තායතනයක් කරගන්න නම් පුළුවන් තරම් දුරට සිහියෙන් බණ උත්සාහ කරන්න. ඉතින් නිදිමත එන්න පුළුවන් ආවත් බොහොම මහන්සියෙන් හරි ඉන්න බලන්න ටිකක් නැගිටලා හරි ඇවිදලා හරි මූණ ටිකක් හොදගෙන ඇවිල්ලා හරි කොහොම හරි අවදියෙන් ඉන්න උත්සාහ කරන්න. එක මිරියව්වේ ඉන්නකොට නිින්ද යනවා නම් ටිකක් නැගිටලා හරි ඉන්න. සක්මන් කර කර හරි ඉන්න. හොඳට ඉඳ තියෙනව නෙමෙයි. පින්නතුනි ධර්ම දේශනාව විමුක්තායතනයක් වෙන්න නම් ධර්ම දේශනා පුරාම සිහියෙන් නුවණින් ඒක අහන්නට ඕන. ඊටාම මෛත්‍රියෙන් මේ කාලය ගත කරන්න. ඔබට දකින්න ලැබෙන, අහන්න ලැබෙන, සිතට එන හැම දෙයක් හැම පුද්ගලයෙක් කෙරෙහිම සුවපත් වෙත්වා කියන සිහියෙම මේ කාලය තුල ඉන්න. අනිත් අනිත් තමන්ගේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඔබ කරන කියන දේවල් ගැන ඊටාම අවධානයෙන් ඉන්න. වචනයක් කතා කළත්, ඉරියව්වක් පැවැත්වුවත්, සිනහසුණත් ඒ හැම දෙයක්ම හොඳ සිහියෙන් කරන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් තමන්ගේ හිතේ ස්වභාවය තමන්ටම තේරුම් ගන්න පුළුවන්. අපි සැබවින්ම පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ අපේ ජීවිතේට අපි කැඩපතක් කණ්ණාඩියක් අලනවා වගේ. බොහෝ විට අපිට පේන්නේ අනිත් අයගේ දේවල් ජීවිතේ. නමුත් ධර්මයෙන් කරන්නේ අපටම අපේ ජීවිතය ගැන බලන්නට කණ්ණාඩියක් අතර දීම කරන්නේ. ඇත්තටම අපේ ශරීරයට මොකද්ද වෙන්නේ? අපේ හිතට මොකද්ද වෙන්නේ? ඒ හිත ටිකෙන් ටික වෙනස් වෙන්නේ කොහොමද? හිතට කෙලෙස් එන්නේ කොහොමද? කෙලෙස් නැති වෙන්නේ කොහොමද? මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය කොහොමද? මෙන්න මේ ආදී දේවල් බලන්නට අපේ අතර කණ්ණාඩියක් දුන්නා වගේ. අනේ නිසා ධර්මය අහන්නට තමන්ට හිතෙන්නට ඕන මේක තමන්ටම කියන ධර්ම දේශනාවක්. මේක තමන්ගේම ජීවිතය අවබෝධ කරගන්න කියන දේශනාවක් කියන හැඟීම තමන්ට ඇති වෙන්නට ඕන. පින්නතුනි ඔබත් මාත් මේ ලබාගෙන තියෙන්නේ ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ ගත වෙන කාලේ ඊටාම කරදර බහුල කම්කටොළු බහුල කාලයක්. ඒක ඔබ හොඳට තේරුම් ගන්න. ලෝකේ බොහෝ දෙනෙක් නොයෙක් කරුණු වලින් හුඟක් අසරණ වෙලා ඉන්නේ. ස්වාභාවික උපද්දරව වලින්, යුද වාතාවරණ වලින්, කාලගුණ විපර්යාස වලින්, වසංගත රෝග වලින්, දුප්පත් කමෙන්, ආහාර හිගෙන් බොහෝ දෙනෙක් ඉන්න අවස්ථාවක් පින්නතුනි. ඉතින් මේ පින්නතුන් දානව සමහර අය ජීවිතේ බේරා ගන්න කොයිතරම් දුකක් මේ කාලේ විඳිනවද? දවසට අවශ්‍ය කරන ආහාර පාන ටික ගන්න සමහර අය කොච්චරනම් එතැම් රටවල දුක් විඳිනවදනේ. ඉතින් ඒ අය අතුරින් ඔබ කොච්චර වාසනාවන්තද? මේ වාසනාවන්ත බව ඔබට නිකන් ලැබුණේ නැහැ. ඔබේ උත්සාහය විතරක් නෙවෙයි සසර කලාව ලොකු පින්කමක ආනිසංසයක් මේ ඔබට ලැබෙන්නේ. මේ සියල්ලක්ම ලැබිලා ඔබ නිරුපද්‍රිතව මේ තරම් වයසක් ජීවත් වෙන්නේ ඇයි මේ? මෙච්චර කලක් ඔබ ජීවත් වෙන්නේ පිනුතුනි මේ ධර්මය අහන්නටමයි. මේ ධර්මයේ පිළිපැදලා ඔබේ ජීවිතේට ප්‍රතිඵල ගන්නම තමයි ඔබ මෙතෙක් කලක් නොයෙක් අනතුරු වලින් බේරලා ඔබ මෙතෙන්ට අරගෙන ආවේ. කොයිතරම්නම් මාර්ග අනතුරු අනතුරු වලට ඔබ මුහුණ පාන්නේ නැද්ද? කොයිතරම් ලෙඩ දුක් වලට මුහුණ පාන්නේ නැද්ද? කොයිතරම් යුද වාතාවරණ තියෙන අවස්ථාවලදී ඔබ බේරිලා නැද්ද? ඉතින් මේ හැම දෙයකින්ම බේර ඔබ මෙතෙන්ට එක්කන් ආවේ මේ ධර්මය ඔබට ලැබෙන්න. ඒක ඔබේම පිනින් ඔබට ලැබෙච්ච දෙයක්. ඉතින් මේක සුළු කොට සලකන්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයේ බුදුදහම ඔස්සේ උපරිම ලෙස තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න. අපේ ජීවිත නිකන් මිය ගියාට ජීවිත වටින්නේ නැහැ පින්නතුනි. අධ්‍යාපනය ආර්ථිකයෙන් විතරක් දිනුවාට අපේ ජීවිත වටින්නේ නැහැ. බලන්න අපි කොච්චර උගත්ව කොච්චර දරුවෝ අපි හිටියත් අපි මියගිය ගමන් බලන්න අපේ ශරීරයට සලකන ආකාරය. අපේ ශරීරයේ gedarawat වැඩි වෙලාවක් තියාගන්නේ නැහනේ. පැය ගාන ඇතිය නික්මන්ටම යවනවා. අපේ ශරීරය ආදාහනය කරලා බලන්න gedarawat අපේ මේ බඩු ටික තියාගන්නවද? අපේ මේ ශරීරයේ කොටස් ටික gedarawat තියාගන්නවද? බලන්න දරුවන්ට කොච්චර සැලකුවත් දරුවන්ට කිව්වොත් අනේ මගේ අලු ටික ගෙදර මං ඉන්න කාමරෙම තියලා තියන්න කියලා. අඩුම ගානේ මගේ කොණ්ඩේ ටිකවත් කපලා ගෙදර අනේ පුතේ තියලා තියන්න කරඬුවක දාලා බල ඉන්න කියලා. බලන්න පිනතුනේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ ඔබට. ඉතින් බලන්න ඔබ කොච්චර වටිනවද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. මේක පිනතුනේ තේරුම් ගන්න. එහෙනම් අන්න එවැනි ජීවිතයට ඔබ වටිනාකම කොහොමද දෙන්නේ?
මේ ජීවිතේට වටිනාකම දෙන්නේ පින්නතුනි ධර්මයෙන්. ධර්මයෙන් වටිනාකම දෙනවා කියලා කියන්නේ ඒ ධහම තමන්ගේ සිතට එකතු කරගන්නට ඕන. අන්නේ එකතු කළා දිනු කරගත්තු හිතක් සහිතව අපි ශරීරයක් පරිහරණය කරෝතින් සම්පූර්ණයෙන්ම අපේ කෙලෙස් වලින් සිත මුදවා ගන්න පුළුවන් වුණොතින් එදාට අපේ ශරීර කොටස් මිනිස්සු නෙවෙයි දෙවියෝ තරම් ගිහිල්ලා දිව්‍ය ලෝකයේ ධාතු කරඬු වල දාලා චෛත්‍ය හදලා වන්දනාමාන කරනවා. ඒ තරම් මට්ටමට අපේ ජීවිත ඔසවා තබන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මෙවැනි උතුම් ධමයක් දේශනා කළේ. ඉතින් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළ කියනවා මේක ඊටාම සුවදායි මාර්ගයක්. මේක දුක් විඳින මාර්ගයක් නෙවෙයි කියලා. විඳින තියෙන සියලුම දුක් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් විඳලා තියෙන්නේ. සාරසංග කල්පලක්ෂ මුළුල්ලෙහි අතිශය පරිත්‍යාගයන් කරලා එස් මස්ලිය දන් දීලා සුවිශාල වෙහසක් දරලා බුදුහාඳුර ධර්මයක් අනාවරණය කළා. එදාම ඊටාම ලස්සනට දේශනා කළ බුදුහාඳුර සඳහන් කරනවා මහණෙනි ඔබට මේ ගමන් කරන්න සුවදායි මාර්ගයක් තියෙනවා. බොහොම නිර්භය වූ මාර්ගයක් තියෙනවා. ඊටාම නිර්වුල් වූ මාවතක ඔබට මේ කෙලෙස් නිවීම කරා විමුක්තිය කරා යන්නට මා මගහසර විවර කළා දීලා තියෙනවා කියලා සඳහන් කළා. කරුණාවන්ත ශාස්ත්‍රවරයෙකු විසින් කරන්න පුළුවන් අනුග්‍රහයක් තියෙනවා නම් ඒ සියලු අනුග්‍රහ මා විසින් ඔබට කළා තියෙනවා කියලා සඳහන් කළා. බලන්න පින්නතුනි බුදුරජාන් වහන්සේ අවසාන වතාවට net දෙක පියාගෙන කලින් පිරිනවන් පාන කලින් සඳහන් කරන භික්ෂුන් වහන්සේලාට ඔබට ධර්මය ගැන කිසියම් ගැටලුවක් තියෙනම් අහන්න මා තව ටික වෙලාවයි ඉන්නේ. ඒ ප්‍රශ්නේ හර निराකරණය කරගන්න. ඔබට කෙලින්ම මගෙන් අහන්න බැරි නම් ළඟම ඉන්න කෙනෙකුට කියලා හරි අහගන්න මගෙන්. ඒ තරම්ම සඳහන් කරන බුදුරජාණන් වහන්සේ. යලි යලිත් අවස්ථා ගානක්ම අවසන් මොහොතේ සඳහන් කළ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය පිළිබඳව ගැටලුවක් තියෙනම් විමසා දැනගන්න කියලා. අන්න එහෙම කළා බුදුරජාණන් වහන්සේ හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා අවසන් අතවට නේ දෙක පියාගත්තේ. අන්නේ දහමම තමයි වසර 2500කට අධික කාලයක් රහතන් වහන්සේලාගේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලා අඛණ්ඩව දිවි හිමියෙන් පරපුරෙන් පරපුරට රැකගෙන ඇවිල්ලා අද අපට ඉදිරිපත් කළ තියෙන්නේ අපට දායාද කළ තියෙන්නේ. මේ උතුම් දහම ලැබෙච්ච අපි බොහොම වාසනාවන්තයි. ඒ දහම අපේ ජීවිතයට උපරිම ලෙස පරිහරණය කරන ගමන් පුහුණු කරන ගමන් අපේ ළඟම ඥාතීන්ටත් අපි මේ ධර්මය දෙන්නට ඕන. ඇත්තටම අපි දරුවන්ට ආදරේ නම් අපි දරුවන්ට දෙන වටිනාම දේ ලෝකේ දෙනවා. දැන් අපේ මේ සමහර පින්තුන් තමන්ගේ දරුවන් එක්ක කරගෙන යනවා පන්සලට. සිංහල බැරි නම් තේරෙන භාෂාවකින් හරි දරුවන්ට ධර්මය ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. මේක තමයි ඇත්තටම දරුවන්ට තියෙන ආදරේ. ඇතැම් විට අපිට පේනවා මේ පින්තුන් දරුවෝ දිහා ක්‍රියා කරන ආකාරය දිහා බැලුවාම ඔබේ දරුවන්ට ඔබට වඩා මේ හාමුදුරුවෝ ආදරේ කියලා හිතෙනවා. ඔබ කැම බීම ටික අධ්‍යාපනය දුන්නට ඇත්තටම දරුවන්ට ආදරේ නෙවෙයි කියලා හිතන වෙලාවකට. ඔබ හොයාගෙන ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයාගෙන ඇතැම් විට වසර ගාණක් බලාගෙන ඉඳලා ඔබේ කුසේ ඔබේ ලෙන් බිහි වෙච්ච දරුවන්ට ඔබ ඇත්තටම ධර්මයේ දෙනවාද කියලා හිතලා බලන්න පිනතුනි. ඔබේ දරුවන් වල මේ දරුවෝ ඉපදුනේ නිකන් නෙවෙයි. ඒ දරුවෝ ඉපදුනේම මේ ධර්මය ලබා ගන්න. අන්නේ දරුවන්ට දෙන වටිනාම දේ තමයි ධර්මයේ පිනතුනි. ඒක නොදුනොතින් ඔබ අනිත් කොයිතරම් දෙයක් දුන්නත් ඔබ ඇත්තට මේ දරුවන්ට උදව් කළා වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒක කරන්නේ ඉතින් ඔබට මේ ධර්මය යම්කිසි පමණකට හරි තේරෙන්න ඕන. ඒ ධර්මයේ ආශිර්වාදය, ඒ ධර්මයේ තියෙන ගුණය, දෙටදම් වේදනීය ආනිසංස, ධර්මයේ ස්වාක්ඛාත බව, සාන්දෘෂ්ටික බව, අකාලික බව ඔබට දැනුනොත් තමයි ඇත්තටම ඔබ ඒක අනිත් කෙනෙකුට දෙන්නේ. දැන් ඔබ හොඳ රසවත් කෑමක් කාලා ඉස්සෙල්ලා බලන රසද කියලා. රස නම් පොඩ්ඩක් තියාගන්න බෑග් එකේ හරි ගෙදර ගියාම දරුවටත් දෙන්න. ඒක ඔබ නිකන් ගන්නෙ නෑ කෑමක්. ඔබ ඉස්සෙල්ලා කාලා බලන පොඩ්ඩක් රහද කියලා. රහ නම් විතරයි ගන්නෙ. නැත්තම් ගන්නෙ නෑ. අන්නේ වගේම තමයි පින්නතුනි ධර්මයේ ඔබට ආනිසංස ලැබෙනකොට කොයිතරම් සාන්දෘෂ්ටික දහමක්ද කියලා නිසිලෙස ඔබට ශ්‍රද්ධාව ලැබුණොත් තමයි ඔබ එදාට අනිත්‍යයට මේ දහම දෙන්න උත්සාහ කරන්නේ. ඔබට මේ රසය නොදෙනුනොත් පින්නතුනි ඔබ ඇත්තටම අනිත්‍ය ගැන එච්චර සැලකිල්ලක් නැහැ.
ඔබට මේ දහම කොච්චර තේරුණාද කියන එක බලන්නේ ඔබේ ළඟම ඥාතීන්ට අඩු ගානේ දරුවන්ටවත් ඔබ මේක දෙන්න කොච්චර උත්සාහ කරනවාද කියන කාරණේ මත. අනාථපිණ්ඩික සිටුතුමා බලන්න අර කාල සිටු පුත්‍රයාට ධර්මයේ දෙන්න මුලින් කැමති උනේ නෑ ඔහු බණහන්න. කහවණු 1000ක් දෙනවා කියලා කිව්ව බණක් අහලා આવතින්. ඊට පස්සේ දරුවා සල්ලි වලට කැමති ගිහලා බණහන්න ගියා. ඉතින් ඔබේ දරුවාට ඩොලර් 1000ක් දෙනවා කියලා හරි එක දවසක සිල් ගන්න කියලා එක්කන් එන කොහම හරි. ආයි තව 1000ක් දෙනවා තව ගාතාවකින් බණක් ඉගෙනගෙන આવොත් කියලා අර කාල සිටු පුත්‍රයාට කිව්වා වගේ. එහෙම හරි කරන්න උත්සාහ කරන්න. ඔබ දන්නවා බිම්බිසාර රජතුමාගේ දේවිය කේමාව. ඊටාම ලස්සන කාන්තාවක්. මුලදී බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන කැමති උනියම නැහැ. බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරන කෙනෙක් කියලා හිතලා මුලින් බුදුහාඳුරෝ බලන්න යන කැමති උනේ නැහැ. රජතුමා මොකද කළේ? විවිධ උපක්‍රම කළා. ඒ විතරක් නෙවෙයි වේළුවනාරාමයේ පිළිබඳව කවි හදලා ඒ කවි මේ දේවියට ඇහෙන්න ලස්සන ගායකයන් ලවා කියෙව්වා. එහෙම කළ උපක්‍රමශීලීව තමයි මේ පන්සලට මේ තමන්ගේ ස්වාමි දියණිය දේවිය යොමු කළේ. එහෙම ගිහිපු කේමාව බලන්න පින්නතනි. භික්ෂුණීන් වහන්සේලා අතරින් අගතැන්පත් වුණා. කේමාව උපලවන්න දෙන්නගේ එක්කෙනෙක් වුණා බලන්න. කේමාව කියන්නේ සරියුත් හාමුදුරුවෝ වගේ භික්ෂුණීන් වහන්සේලාට හිටිය අග්‍රස්ථානටපත් වෙච්ච කෙනා. ඉතින් මේ වගේ පින්නතුනි ඔබේ දරුවනුත් ඔබේ ළඟම ඥාතීනුත් මේ ධර්මයේ ලබන්න තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇතැම් විට ඒගොල්ලන්ටම හිතලා මේක කරන්නේ නැහැ. ඒගොල්ලන්ට බලෙන් හරි මේක මුලදී කියන්න වෙනවා. දැන් ඔබ දන්නවනේ ගටේකාර ජෝතිපාල දෙන්නගේ කතා පුවත. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගටේකාර ඒ ගෘහපතියා අනාගාමී වෙලා හිටියේ. ගටේකාර තමන්ගේ යාළුවට කිව්වා ජෝතිපාලට මෙහෙම බුදුහාඳුර පහළ වෙලා ඉන්න අපි යමු බණහන්න කියලා. යන්න කැමති උනේම නැහැ. වාර ගානක් කිව්වා යමු කියලා. ඊට පස්සේ විහාරස්ථානයේ ළඟ ගඟක් තිබුණා. ගඟට නාන්න යමු කියලා එක්කන් ගියා. නාලි වරුණාට පස්සේ කොණ්ඩෙන් ඇදගෙන එක්කන් ඊට පස්සේ පන්සලට. ඊට පස්සේ ආ බැලුවා මෙච්චර කාලයක් මගේ යාළුවා කිසි දවසක මට නරක දෙයක් කියලා නැහැ. මෙච්චරම බල කරන්නේ මොකක් හරි දෙයක් මේක තියෙන්න ඕනේ කියලා. පන්සලට ගියා. කවුද මේ ජෝතිපාල කියලා කියන්නේ පින්නතුනි? මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ජෝතිපාල වශයෙන් හිටියේ බුදුරජාණන් වහන්සේලා 23 නමකගේ නියති වරණ ගත්තු කෙනෙක් මේ නිකන් කෙනෙක් නෙවෙයි. අනිවාර්යයෙන්ම සම්මා සම්බුදු වෙනවා කියලා නියති වරණ ගත්තු කෙනෙක්. සාරාංශක කල්පලක්ෂය පෙරම් පුරලා මනෝපරිනිදානේ, වාපරිනිදානේ, කාය ප්‍රනිදානේ අප්‍රමාණ බුදුරු සංඛ්‍යාවකගේ ශාසනයක පුරලා තවත් බුදුරු 23 දෙනෙක්ගේ ශාසනය අභියස බුදුරු අභියස අනිවාර්යයෙන්ම මේ තැනැත්තා නියති වරණ ගන්නවා කියලා පසක් කරපු උත්මයෙක් මේ ජෝතිපාල කියලා කියන්නේ. එහෙම කෙනාට එකපාර බුදුහාඳුර හමු වෙන යන හිතක් එදුන්නේ නැහැ පින්නතුනි. එහෙම කෙනා කෙස් වැටියෙන් අල්ලගෙන බුදුන් ළඟට එක්කන් ගිය මුලදී. ඉතින් ඒ නිසා ඔබ කලකිරෙන්න ඔබේ දරුවන්ට කිව්වට අහන්නේ නැහැ, බණ අහන්න කැමති නැහැ එහෙම කියලා ඔබ කලකිරෙන්න එපා. ඇතැම් විට අර වගේ බෝසත්වරු වෙන්නේ නැති ඔබට ලැබෙච්ච දූ දරුවෝ. පාරමිතා පුරාගෙන ඉන්න දරුවෝ වෙන්නේ නැති. ඇතැම් විට අග්‍ර ශ්‍රාවක තනතුරු ගන්න එන දරුවෝ වෙන්නේ නැති ඔබට දරුවෝ වෙලා ඉන්නේ. ඉතින් කුමන හෝ ක්‍රමයකින් ඒ දරුවන්ට තේරෙන භාෂාවකින් දහමට යොමු කරන්නට ඔබ අධිෂ්ඨාන කරගන්නට ඕන. පින්නතුනි ධර්මයේ සාන්දෘෂ්ටික බව දැක ගන්නට තියෙන ප්‍රධාන දේශනාවක් හැටියට අපි අද තෝරාගත්තේ පටිච්චසමුප්පාද දේශනාව. හේතුඵල ධම ආර්ය න්‍යාය ඉදප්පච්චතාවය වශයෙන් ධර්මයේ සඳහන් කරන මේ හේතුඵල ධම. වෙනත් විදියකින් කියනවා නම් අපට දුක හටගන්නේ කොහොමද? දුකෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණය. තවත් විදියකින් කියනවා නම් අපේ ජීවිතයේ ස්වභාවය පැහැදිලිව විස්තර කරන දේශනාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන ප්‍රධානතම අනුශාසනය. මොකද්ද අපේ සිතට වෙන්නේ? අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ? ජීවිත යථාර්ථය මොකද්ද කියලා සැබවින් තේරුම් ගැනීම. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධකාරය කියලා කාරණයක්. මේ ලෝකයේ තියෙන අන්තරීක්ෂ කියලා ස්ථාන.
අපි බ්ලැක් හෝල් කියලා කියන්නේ. ඇතැම් ග්‍රහලෝක නැත්තම් හිස් අවකාශ තියෙන අන්ධකාර තියෙන අවස්ථා. ඒ තැන් වලට සූර්යාලෝක එන්නේ නැහැ. වසර දහස් ගණන් ඇතැම් විට මිලියන ගණන් ඒ ප්‍රදේශ වලට ආලෝකයක් පහළ වෙන්නේ නැහැ. ඇතැම් විට ග්‍රහලෝක වෙන්න පුළුවන් නැත්තම් ග්‍රහලෝක අතර තියෙන හිස් අවකාශය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්ථානවල තියෙන දැඩි අන්ධකාරය. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ අන්ධකාරයේ ස්වභාවය භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. පැහැදිලි කරපු අවස්ථාවේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා භාගතුන් වහන්සේ මේ අන්තරීක්ෂ අගහ කියන ස්ථානයටත් වඩා කිසියම් ස්ථානයක් අන්ධකාරය තියෙනවා නම් ඒ කොතනද කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන එහෙම ස්ථානයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. මෝහය, ඩිලූෂන් එක, ඉග්නොරන්ස් කියන එක. අවිද්‍යාව නැමැති අන්ධකාරය අර අන්තරීක්ෂ අගහ කියන ස්ථානයේ තියෙන අන්ධකාරයට වඩා වැඩි කියලා. වෙනත් විදියකින් කියනවා නම් අපේ ජීවිතේට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් නොගැනීම. ඔබ බොහෝ විට ධර්ම දේශනාවට අහන ශ්‍රවණය කරෝ පින්නතුන්. නමුත් නැවත නැවතත් මේ කාරණේ අහන වෙනව පින්නතුනි. මොකද අහනකොට හොඳට තේරෙනවා. නැගිටලා ගිහිල්ලා තේ බොනකොට, කෑම කනකොට, ආයි යාළුවොත් එක්ක එකතු වෙලා කතා කරනකොට ආයි අර ලැබපු දැනුම ආයි වැසලා යනවා. හැම දෙනාගේම නෙවෙයි. බොහෝ පින්නතුන් අපි දන්නවා නැවත නැවතත් බණ අහනවා. ඉතින් සාකච්ඡා කරන බොහොම හොඳයි. අපි මේ හැම දිනාටම කියනව නෙවෙයි. මේ පින්නතුන් හුඟක් හොඳ පින්නතුන්. නමුත් ඒක අපි තව තවත් ඒ හොඳ බව වැඩි කරගන්නට ඕන. පින්නතුනි බලන්න අපි අපේ ජීවිතවල ගැන කල්පනා කළා. අපේ ජීවිතයේ කොයිතරම් දුරට බුද්ධිමත් වෙනවද කියලා බලන්න. අපි නිතර කියන සරල උදාහරණයක් තියෙනවා. ඊටාම සරල උදාහරණයක්. අපි පිඟානට කෑම කනවා. භාජනයක දාගෙන කෑම ටික කනවා අතින් අරගෙන කටේ දාලා. ඒ කටේ දාලා හපල කෑම කනකොට කෑම හරිම රසයි නේනේ. එතකොට ඔබ හිතලා තියෙද දැන් මේ වෙලාවේ රසවත් වෙන ආහාරය කොයි පාටද තියෙන්නේ කියලා? මේ වෙලාවේ ඔබේ දිවට රස දැනෙන ආහාරය කොයි වගේද කියලා ඔබ දන්නවද? ඔබ හිතන් ඉන්නේ මේ පිඟානේ තියෙන කෑමේ රසය එන්නේ කියලානේ. පිඟානේ තියෙනවා කොළ පාටට, බෝංචි තියෙනවා කහ පාටට, පරිප්පු තියෙනවා, රතු පාටට බැදුන් තියෙනවා. ඒ දිහා බල බල ඔබ ලස්සන කෑම ටික දිහා බලාගෙන දිවෙන් රස විඳිනවා. ඔබට හිතෙන්නම මේ රස දැනෙන්නේ මේ වෙලාවේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. ඔබට ඇත්තටම දවසක් හරි හිතලා තියෙද මේ මොහොතේ දිවට එන මේ රසය තියෙන මේ කටේ තියෙන කෑම ටිකේ කියලා? හිතලා තියෙද? අපි හැමදාම හිතන්නේ මේ රස දැනෙන්නේ මේ ඉස්සරහට පේන කෑම ටිකේ කියලා. නැත්තම් යම් කිසි දෙයක් කටේ දාගත්තොත් මිදි ගෙඩියක් හරි ඒ කටේ දාගන්න කලින් පෙනිච්ච එක තමයි මේ කටේ තියෙන රස දැනෙන්නේ කියලා හිතෙන්නේ. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ කටට දැනෙන දිවට දැනෙන රසයේ තියෙන ආහාර ටික එළියට ගත්තොත් කොහොමද? මේ වෙලාවේ හොඳට හපලා තියෙන කෑම ටික අනේ හරිම රසයි මේක මට බලන්නත් ඕන, පින්තූරයක් ගන්නත් ඕන රස පස්සේ බලන්න මෙච්චර රස කෑම ටික කියලා. එළියට ගත්තොත් කොහොමද? ආයෙම කටට දාගන්නවද? ඔබට අනිත් කෑම ටිකත් එපා වෙන්නේ. පින්නතුනි ඇත්තටම අපි එක දවසක් හරි හිතලා තියෙද මේ රස දැනෙන්නේ මේ වෙලාවේ මේ දත් වලින් හපපු දිවෙන් එහාට මෙහාට කළපු කෙල සමග මිශ්‍ර වෙච්ච අර වමනයක් වගේ ආහාර ටිකක් මේ වෙලාවේ රස දැනෙන්නේ කියලා අපිට පින්නතුනි දැනෙලා නැහැ. මේ ඊටාම සරල කාරණයක් කිව්වේ. ඉතින් මේ දේවත් අපට හරියට තේරුම් ගන්න බැරි වෙච්ච අපි බොහෝ විට හිතනවා අපි හුඟා දේවල් ගැන දන්නවා කියලා. අපි ජීවිතේ තේරුම් අරන් කියලා අපි හිතන්නේ. නමුත් පින්නතුනි මේ උපමාව සඳහන් කළේ මේ උපමාවම තමයි. අපි ඇසෙන් රූපයක් දැකලා ලස්සනයි කියලා හිතනවා නම් කනට ශබ්දයක් අහලා ඒක මිහිරේ කියලා හරි අහවල් කෙනා මට බැන්නයි කියලා හරි ඔබ හිතනවා නම්
නාසයට ගඳ සුවඳක් දකිනකොට එනකොට අර ඔබට පේන සෙන්ට් එකේ සුවඳේ මෙන්න කියලා හිතනවා නම් දිවට රසයක් දැනෙනකොට මේ රස දැනෙන්නේ අර පිඟානේ තියෙන කැමෙට් එකේ කියලා හිතන එකයි. ඔබේ අතට ඇඟට කිසියම් පහසක් ලැබෙනකොට මේ පහස එන්නේ බාහිර වස්තුවකින් පුද්ගලයෙක්ගේ කියලා හිතන එකයි අතර වෙනසක් නැහැ. ඇත්තටම අපේ ජීවිත යථාර්ථයත් මේකයි පේනතුනි. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න එක තමයි ධර්මය කියලා කියන්නේ. මෙන්න මේක වඩාත්ම නිවැරදි ලෙස පැහැදිලිව විවරණය කරපු අනුශාසනාව තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. හේතුඵල ධම කියලා කියන්නේ. මේක ඊටාම කෙටියෙන් කියනවා නම් ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන කාරණේ. මේ ඇති කල්ලි මෙය තියෙනවා. මේ නැති කල්ලි මෙය නොවේ කියන කාරණය. When this is, this is. When this is not, this is not. මේ ඇති කල්ලි මේක තියෙනවා. මේ නැති කල්ලි මේක නැති වෙනවා කියන කාරණය. කෙටියම කියනවා නම්. තවත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය. තවත් විස්තරාත්මකව කියනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා ඊළඟ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන්නේ මේක. තවත් මේක විස්තර කරලා තියෙනවා. තවත් උපකාරවත් බව ලබන සූවිසි ප්‍රත්‍ය විදියට ගැඹුරු විස්තරයකටත් යනවා. පින්නතුනි මේ දේශනාව බුදුරජාන් වහන්සේ විවිධ ආකාරයෙන් දක්වලා තියෙනවා. එකම න්‍යායක් නෙවෙයි. ඒ නිසා ඔබ එක න්‍යායක් ආපු ගමන් කලබල වෙන්න එපා. මේක විතරයි හරි අනිත් ඒවා හරි නෑ කියලා. අපි දන්නේ පින්නතුනි ඊටාම ටිකයි. විවිධ න්‍යාය වලින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙනවා. එතකොට අපි ධර්ම ශ්‍රවණය කරනකොට විවිධ ස්වාමින් වහන්සේලා නැත්නම් එකම ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් සඳහන් කරන මේක. ඇයි ඒකට හේතුව? ඇයි එකම කාරණේ විවිධ න්‍යාය වලින් දේශනා කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒ ඔඩියන්ස් එකේ අය ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. ඇතැම් විට එක ක්‍රමයක් හැම කෙනාටම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිත දිනු කළ තියෙන වෙන වෙනම ආකාරවලට. ඒ නිසා විවිධ පරයාය වලින් ධර්මයේ දේශනා කළ තියෙනවා. ඒ නිසා අපි විවිධ ක්‍රම වලට මේක අසා දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේත් එහෙමයි කළේ. එක එක ඔඩියන්ස් වලට උන්වහන්සේ නම් ඍජුවම ඒ ශ්‍රාවකයන්ගේ හිත දැනගෙන චේතෝපරිය ඥානෙ, ආසයානුසය ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන මේ ආදී සුවිශේෂ ඥානයන් උපයෝගී කරගෙන ශ්‍රාවකයන්ගේ සිත හොඳට බලලා අදාළම කරුණ පැහැදිලි කළා. අදාළම ආකාරයට. නමුත් ඒ හැකියාව අනිත් ශ්‍රාවකයන්ට තිබුණේ නැහැ. සරුත් හාමුදුරන්ටවත් ඒ හැකියාව තිබුණේ නැහැ. අන්න ඒ නිසා ස්වාමින් වහන්සේලා විවිධ න්‍යාය වලින් මේ කරුණු සාකච්ඡා කළා. එතකොට මේ පටිච්චසමුප්පාදය දක්වනකොට එක තැනක අර අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඉති ඉමස්මින් සදිදං හෝති ඉමස්මින් අසසි දන්න හෝති මේ ඇති කාලේ මේ තියෙනවා මේ නැති කාලේ මේ නැහැ කියලා විග්‍රහණුත් දක්වනවා. තවත් තැන්වල යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා තියෙනවා. තවත් තැනක ඉමස්ස උපාදාය ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති කියලා තියෙනවා. මේ හට ගැනීම මේ හට ගන්නවා මේ නිරෝධ වීම මේ නිරෝධ වෙනවා කියලා දක්වලා තියෙනවා. සමහර තැනක ධම්මචක්ක සූත්‍ර වෙන තැන්වල යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා තියෙනවා. තවත් තැනක සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලාත් මේ විස්තරය කරලා තියෙනවා. ඒ වගේම තවත් තැනක චක්කුං අනිච්චං රූපං අනිච්චං චක්කු විඥානං අනිච්චං මේ විදිහට කරලා තියෙනවා. තව තැනක යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආදී වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අර පටිච්චසමුපාදයේ අංග අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක තැනක මුලින් ඉඳන් අගට කියලා තියෙනවා. අන්ලෝම විදියට. තවත් තැනක එක පටිලෝම විදියට අග කාරින් ඉඳන් මුලට කියලා තියෙනවා. සමහර අවස්ථාවල මැද ඉඳන් අගට කියලා තියෙනවා. සමහර අවස්ථාවල මැද ඉඳන් මුලට කියලා තියෙනවා. සමහර අවස්ථාවල එකම ළඟ කාරණා දෙකක් කියලා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා තියෙනවා. සංඛාර පත්‍ය අවිජ්ජා කියලා තියෙනවා. තවත් තැනක
අවිජ්ජා පත්‍ය ආසවෝ ආසව පත්‍ය අවිජ්ජා කියලා තියෙනවා. තවත් තැනක සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාර කියලා තියෙනවා. තවත් තැනක විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන කියලා තියෙනවා. තවත් තැනක නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය නාම රූපං කියලා තියෙනවා. සලආයතන පත්‍ය පස්සෝ ඊළඟට පස්ස පත්‍ය සලආයතන කියලා තියෙනවා. ඊළඟට පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය පස්සෝ කියලා තියෙනවා. ඊළඟට වේදනා පත්‍ය වේදනාවෙන් තෘෂ්ණාව හට ගන්නවා වේදනා පත්‍ය තණ්හා කියලා තියෙනවා. ඊළඟට තණ්හා පත්‍ය වේදනා කියලා තියෙනවා. ඊට පස්සේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය තණ්හා කියලා මෙන්න මේ වගේ දෙපැත්තට ගිහපු අවස්ථාවක් තියෙනවා. හැබැයි උපාදාන වලින් පස්සේ දෙපැත්තට කියලා නැහැ. විශේෂ විස්තර තියෙනවා විවිධ ආකාර වලින්. එතකොට පින්නතුනි ඊටාම කෙටියෙන් ගත්තොත් අපි මේක අපට තේරෙන විදිහට කිව්වොත් අපි බලමු අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන ආකාරය මේ කියන්නේ. ඔබ බය වෙන්න එපා මේ වචන කිව්වට ඔබට ඊටාම පැහැදිලි වෙන විදිහට කියනවා අපි. එතකොට අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ සිදුවන ආකාරය කොහොමද සිද්ධ වන්නේ? අපි ඇසට රූපයක් පේනකොට මොකක්ද වෙන්නේ කියන කාරණේ. ඇහැට රූපයක් පේනකොට වෙන්නේ ඇස කියන ආයතනයේ නිර්මාණය වෙලා තියෙන කොයි වෙලෙත් ඒ ඇසට සාපේක්ෂව තමයි අපට රූප පේන්නේ. ඒ ඇස නිර්මාණය වෙන්නේ වර්තමානයේ මානසික ස්වභාවයට අනුව. හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්මය, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී ඒ හේතු ටික අභ්‍යන්තරයේ තියෙනවා. අන්නේ හේතු ටික තමයි අපේ මේ ඇසේ ලෙන්ස් එක ගන්න වියදම් කරපු මුදල. ඇසේ ලෙන්ස් එක ගන්න වියදම් කරපු මුදල තමයි ඇතුලේ තියෙන්නේ, තැම්පත් කරලා තියෙන්නේ. එතකොට මේ ඇහැ පේන්නේ ඇහැට ඕන විදියට නෙවෙයි, අර කර්ම ශක්තිය නිර්මාණය කළ දීපු ඇහැයි මේ තියෙන්නේ. ඇහැට අනුමයි රූපේ පේන්නේ. නමුත් අපිට හිතෙන්නේ කොහොමද? අපිට හිතෙන්නේ රූපය අනුමයි Tamanට පේන්නේ කියලා. රූපයට අනුව නෙවෙයි රූපය Tamanට පේන්නේ, Tamanගේ ඇසට අනුවයි රූපය පේන්නේ. දැන් බලන්න ඔබ ආකාශයේ තාරකාවක් බලන්න සාමාන්‍ය ඇසින් රාත්‍රී එළියට ගිහිල්ලා. ඔබට පේන්නේ තාරකාවක් කියලා. ඔබ අන්වීක්ෂයක් ගෙනල්ලා දුරේක්ෂයක් ගෙනල්ලා ඒක බලනවා. බලනකොට ඔබට පේන එක ගැලැක්සියක් කියලා. අරක තාරකාවක් නෙවෙයි, තාරකා දහස් ගණනක් එකතු වෙලා ගැලැක්සියක් කියලා. ඔබ ඊටත් වඩා සියුම් උපකරණයක් ගෙනල්ලා බලනවා. එතකොට පේනවා මේ ගැලැක්සියක් නෙවෙයි, එකක් නෙවෙයි ගැලැක්සිස් දහස් ගණනක් මේ තියෙන්නේ කියලා. ඒතර පේනොත් මොකක්ද ඇත්ත මේ? ආයි තවත් සියුම් උපකරණයක් ගෙනල්ලා බලනවා. බැලුවම මොකද්ද පේන්නේ? මේ ගැලැක්සියක් නෙවෙයි පිනොතින් මේ යුනිවර්ස් එකක් තියෙනවා. දැන් අපි මෙතෙක් කලක් හිටියේ එක යුනිවර්ස් එකක් කියලානේ. දැන් පිනොතින් මල්ටි යුනිවර්සස් වලට ගිහිලා තියෙන්නේ. ස්ටීවන් හොකින් වැනි විද්‍යාඥයන්ගේ අනාවරණ වලින් දැන් එක විශ්වයක් නෙවෙයි මල්ටි යුනිවර්සස් වලට ගිහිලා තියෙන්නේ. එතකොට මේකයි යථාර්ථය. එතකොට මේ පේන දේ නෙවෙයි යථාර්ථය පිනොතුනි. ඒ පේන්නේ මේ මොහොතේ Tamanගේ මානසික ස්වභාවයට අනුව ඒ ආයතන නිර්මාණය කළ ඒ ආයතනවල ස්වභාවය අනුව තමයි මේ අපේ රූපය නිර්මාණය වෙලා පේන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි පුදුමය. දැන් මේක විද්‍යාඥයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. එන්නම සියුම් උපකරණ වලින් බලනකොට පේන දේ වෙනස් කියන එක විද්‍යාඥයෙකුට උනත් කියන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් අමාරු දේ මොකද්ද? අමාරු දේ තමයි ඒ බලන දේ පේන්නේ එක එක පුද්ගලයාට වෙනස් විදියට. එකම උපකරණයෙන් බැලුවත් වෙනස් විදියට පේන්නේ. ඒ විතරක් නෙවෙයි එකම පුද්ගලයා බැලුවත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒකත් නෙවෙයි පුදුමේ පේනොතනි. විද්‍යාඥයෝ ඔක්කොම මේ ඈත දිහා බලාගෙන ඉන්නේ මේ මොහොතේ තියෙන දෙයක් මේ බලන්නේ කියලා උන් බලාගෙන ඉන්නේ. මෙන්න මේකයි වෙනස. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? මේ අපේ ඇහැට රූපයක් පේනකොට ඒ පසු කරන පියවර ටික ස්ටෙප්ස් ටික බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
අපේ මනසේ ස්වභාවයට අනුව ඇස ආදී ආයතන ටික නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ ඇහැට රූපය වර්ණ රූපය පතිත වෙනවා. වර්ණ රූපයට අනුව විඥානය බැස ගන්නවා. ඒ විඥානය ඇස රූපයේ චක්කු විඥානය තින්නම් සංගතිපස්සෝ මේ තුන එකතු වීමෙන් ස්පර්ශය හට ගන්නවා. මේ ඔස්සේ චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතනා කියලා ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒක නිරුද්ධ වුණාට පස්සේ විපාක මනෝ ධාතුවක් හට ගන්නවා. ඒ විපාක මනෝ ධාතුවත් හටගත්තට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ටික ඔක්කොම සලකන්නේ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතනා, විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව. මේ අවස්ථාව ඔක්කොම සලකන්නේ කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, සැපක්වත් දුකක්වත් නෙවෙයි, උපේක්ෂා සාගත මට්ටමක්, විපාක මට්ටමක්. මේකට තමයි කියන්නේ විඥානචර්යා කියලා. රූපේසු දස්සනත්තාය ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥානචර්යා. රූපේසු දස්සනත්තෝ චක්කු විඥානං විඥානචර්යා. රූපය දැකීමට හටගන්න චක්කු විඥානය ඒත් විඥානචර්යාවටම යන්නේ. රූපේසු දිට්ඨත්තා අබිනිරෝපණා විපාක මනෝ ධාතු. මනෝ ධාතුව කියලා එකකුත් නිර්මාණය වුණා. රූපේසු අබිනිරෝපිතත්තා විපාක මනෝ විඥාන ධාතු විඥානචර්ය. ඊළඟ පියවර විපාක මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් එනවා. ඒකත් අර විපාක මට්ටමේ අවස්ථාවක්. ඒකටත් කියන්නේ විඥානචර්යාව කියලාමයි කියන්නේ. එතකොට මෙන්න මේ මුල් අත්දැකීම ගැන සඳහන් කරනවා මේකෙන් න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිජානාති අඤ්ඤතර අබිනිපාතමත්තා. මේ මුල් අවස්ථාවෙන් කිසිම දෙයක් මනවින් තේරුම් ගන්න බෑ. ඒ අවස්ථාවේ වෙන්නේ අරමුණට රූපය පදිත වීම විතරයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ ගැන කියනවා මේ අවස්ථාව රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේ අවස්ථාව උපේක්ෂා සාගත මට්ටමක්. මේ අවස්ථාවේදී කියනවා අපට කිසිම වැඩක් කරන්න බෑ කියලා. මේ පංච විඥාණයෙන් අඩු ගානේ නිදා ගන්නවත් බෑ කියලා කියනවා. ඇවිදින්නවත් බෑ කියලා කියනවා. කතා කරන්නවත් බෑ කියලා කියනවා. සිහිනක් දකින්න බෑ කියලා කියනවා. කුසලයක්වත් අකුසලයක්වත් කරන්නත් බෑ කියන මේ අවස්ථාවෙන්. ඒ තරම් සියුම් අවස්ථාවක් මේක. ඒක ඉක්මනටම වැයලා යනවා. ඒ සඳහා තියෙන විඥානියත් ඒ ක්‍රියාවලිය සඳහාම වැයලා යනවා. ඒකෙදි හඳුනා ගන්න බෑ ඒ විඥාණයෙන්. හැබැයි ඒ විඥාණය පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා කියනවා. ඒ අවස්ථාවේ පහළ වෙන සිත විඥානස්කන්ධය අර පබස්සර මිදං බික්කවේ චිත්තං කිය විදියට ප්‍රභාස්වර හිත කියන්නේ මෙන්න මේකට. නමුත් මේ අවස්ථාවේ අපට දිගට රැඳෙලා ඉන්න බෑ. ඒ තුල ඉඳගෙන දැන් මේ විඥානචර්ය අවස්ථාවේ කියලා එතන ඉන්න පුළුවන් කමක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේලේකට උදාහරණ වශයෙන් සඳහන් කරනවා තමන් හිටගෙන ස්ථානය, තමන් වාඩි වෙලා ඉන්න තැන තමන්ට දකින්න බෑ. තමන් දැන් වාඩි වෙලා ඉන්න ස්ථානය තමන් දැක ගන්න තමන් එතන නැගිටින්න ඕන. නැගිටට පස්සේ දැනගන්නේ වාඩි වෙලා හිටිය තැන මිසක් වාඩි වෙලා ඉන්න තැන නෙවෙයි. අන්නේ වගේම තමයි මේ අපි දැනගන්න මේ මුල් අවස්ථාව විපාක මාත්‍රයක් විතරයි. ඒක අපි හඳුනා ගන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. නිරුද්ධ වුණාට පස්සේ හඳුනා ගන්න ආකාර දෙකක් තියෙනවා. එතකොට අර මුල් අධ්‍යක්ීම කියන්නේ මුල් ස්කන්ධ පංචකය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් පහළ වෙච්ච අවස්ථාව. ඒ අවස්ථාව කියන්නේ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන කියන අවස්ථාව. ඒක හටගත්තා. විපාක මනෝ ධාතුවත් හටගත්තා. විපාක මනෝ විඥාන ධාතුවත් හටගත්තා.
ඒ ටික නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබයා ඒක සම්බන්ධයෙන් සංඥා වේදනා දෙකක් විදිහට හටගන්න ඊළඟ මානසික ස්වභාවය සිතින් සිහි කිරීම වශයෙන් මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි අපි යමක් දන්නවා කියලා කියන්නේ. බාහිර රූපයක් ඇතයි කියලා අපි බලනවා නම් බලන්නේ අර මුල් අවස්ථා ටික පසු කළ ගියපු අවස්ථාවක. නමුත් ඒක ඊටාම වේගවත් ක්‍රියාත්මක වෙනවා අපිට මේක හිතෙන්නේ නැහැ මෙහෙම දෙයක් වෙන්නේ කියලා. මෙන්න මේකට තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ සත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් විශ්වාසයෙන් අපි මුලින් අදහන ඕන ස්ථානේ මෙතන. හැබැයි අපි දිගටම මේක එම් විශ්වාසයෙන්ම රකින්න අවශ්‍යතාවයකුත් නෑ අපිට. කලක් යද්දී අපේම අත්දැකීමක් වෙනවා මේක. එතකොට අර මුල් අත්දැකීම ඇසෙන් රූපයක් දැක්කනම්, කනෙන් ශබ්දයක් ඇහුවනම්, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, දිවෙන් රසයක් දැනීම, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, කායට රසයක් දැනීම, මනසට අරමුණක් ඒම මේ මුල් අවස්ථාව හටගෙන නිරුද්ධ වුණ තැන තමයි අපි ඊළඟට හටගන්න මනෝවිඤ්ඤාණයෙන් යමක් තේරුම් ගන්න අවස්ථාව. එතකොට තියෙන ලක්ෂණය තමයි හොඳට මතක තියාගන්න අපි යමක් ඇසින් රූපයක් දැකලා හඳුනා ගන්නවා කියලා කියන්නේ අර මුල් අවස්ථාව නිරුද්ධ වෙච්ච තැනක අපේ හිතින් තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී අර රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන අවසන්. එතකොට අර චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති කියලා විමුක්තායතනය කියලා සඳහන් කරන්නේ මොකද්ද? මෙන්න මේ යථාර්ථය ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම නුවණින් සිහි කරන්න. එතකොට අපි කුමන භාවනාවක් කළත් හිත සමාධිමත් වෙන්න මේකයි බලන්නේ. වැඩ කරන හැම තැනදීම රූපයක් දකින්නකොට ආමේ නිරුද්ධ වෙච්ච එකක් මේ දකින්නේ. අතර දෙයක් අල්ලනකොට සිනිඳු බව දැනෙන්න පුළුවන් සිනිඳු බව විඳ ගන්න. මේ දැන් මනසින් විඳගන්නේ රූපේ නිරුද්ධ වෙලා කියලා දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොට Taman දක්ෂ වෙන්න. මේ ඔබ දැන් මේ ඇහෙන දේ තේරුම් ගන්නේ මනෝ විඥානය කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්න. ඔබට කොන්දේ අමාරුවක් එනවනම් ඉන්න ඉරියව්ව මහන්සි නම් ඒ තේරුම් ගන්න මේ කකුලේ අමාරුවක් නෙවෙයි. දැන් ඒක නිරුද්ධ වෙලා මනසින් තේරුම් ගන්න කියලා දකින්න. හැම වෙලාවෙම කාලාන්තරයක් මේක හිතේ තියෙන්න මේක කොහොමද කරන්න ඕන? යානිකතාය, වත්තුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්දාය. මෛත්‍රී භාවන වඩනකොට වඩන ඕන ආකාරය කිව්වනේ අන්න ඒ වගේ යානියක් වගේ හැම වෙලාවෙම මේක හිතන්න ඇති. මේ හිතන හැම මොහොතම ඔබ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව. කාලයක් යනකොට ඔබට වේගෙන් ඔබේ මනස දිනන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. එතකොට ඇයි අපි මේ தત્ත්වයේ හිතන්නට ඕන? එතකොට අපි මෙතෙක් සඳහන් කළේ මේ අපේ ජීවිතේට ඇත්තම සිද්ධ වෙන යථාර්ථය. ඒ යථාර්ථයේ මුල් ටික සිද්ධ වෙලා නිරුද්ධ වුණාට පස්සේ පාරවල් දෙකක් තියෙනවා අපිට යන්න. එක පැත්තකින් ඇතුල් වුණා, ඇතුල් වෙලා ඉදිරියට යනකොට මෙන්න තුන්මං හන්දියක් දෙපැත්තක් තියෙනවා. යන්නේ වම් පැත්තටද දකුණු පැත්තටද කියලා තමන් බලන්න. වම් පැත්ත කියන්නේ මොකද්ද? මේ දැකපු රූපේ බාහිර තියෙනවා කියලා බාහිර පැත්ත බලාගෙන ඉන්නවා. අනේ ඔයා හරිය ලස්සනයි. ඇයි ඔයා මගේ හිත රිදෙව්වේ කියලා? ඇයි මට බැන්නේ? මගේ හිත රිදුණනේ කියලා බාහිර බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අර අඥානචර්යාවෙන් ඉන්න වෙලාව අර Tamanට අත්දැකීම ආවේ බාහිරින් කියලා බාහිර පැත්තට නැඹුරුවෙලින අවස්ථාව. ඇත්තෙම අපේ ජීවිතේ වැඩිපුරම හිටියේ මේ පැත්තේ තමයි වම් පැත්ත බලාගෙන තමයි හිටියේ. මෙතෙක් කල ඔබ hina වුණා නම් ඇඬුවා නම් හැමදේම කලේ මෙන්න මේ වම් පැත්ත බලාගෙන තමයි. මේ අවස්ථාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපේ හිත රූපය තුල බැසගෙන තියෙන්නේ. පින්නතුනේ මෙහෙම බැසගන්න එක ආදීන මොනවද? අපේ ළඟම ඥාතියෙක් මිය ගියොතින් ඔබ ඊටාම ආදරය කරන කෙනා මිය ගියොතින් මොකද්ද ඔබට වෙන්නේ? ඔබට හිතා ගන්න පුළුවන්ද? අන්නේ දුක් ටික තියෙන මේ වම් පැත්තේ පින්නතුනේ. එතකොට මේ වම් පැත්තෙන් අපේ මාවත වෙනස් කරන්න ඕනේ ඇයි? අර අපේ ආදරණීයම ඥාතීන් වෙන් වෙනකොට
වැඩි දෙයක් තබා එහෙම ඥාති නොහිටියත් අපේ ශරීරය වෙනස් වෙනකොට අපේ මේ භෞතික ශරීරයට දුක් ටික එනකොට ඒ දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ නිදහස් වුණොත් විතරයි. රූපේ හිත බැසගෙන ඉන හැම වෙලාවෙම අපි ඒ බාහිර රූපය ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා ඉන්නේ. මේ මගේ මේ මම වෙමි මේ වගේ ආත්මය කියලා කියන්නේ. This is mine, this is me, this is myself. ඒක හිතලා ගන්න දෙයක් නෙවෙයි. ඒ බාහිර දේ ඇතයි කියලා ගන්නවත් එක්කම අපට බාහිර තියේ කියලා පොඩි ඇහිපිය අරිනක විතරයි කරන්න ඕන. ඊටු ටික ඔක්කොම යා රිසල්ට් එක දීලා තියෙන අපට. මොනවාද රිසල්ට් එක? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං අන්තිමට කෙලවර වන්නේ ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා උපජ්ජಂತಿ. ඇස ඇරලා අවිද්‍යාවෙන් බලනවත් එක්කම අනිත් තෑගි ටික ඔක්කොම මාරේ විසින් අපට බන්දේසියකම දීලා තියෙන්නේ අපට පිළිගන්නලා තියෙන්නේ. පින්නතුනි අපි යම්තා කායික මානසික දුක් විඳනන් විඳේ මෙන්න මේ නිසාමයි මේ නොදැනීම නිසාමයි. මෙන්න මේ ඉන්නේ අපි සමුදයන්තේ ඉන්නේ. අර ඇස් කන ආසාදී ආයතන හටගත්තු පැත්තේ අපි ඉන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන ඒක තව දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න ස්වභාවය. නිකන් ඊටාම සරල උදාහරණයක් ගන්න. අපේ ගෙදර ලොකු කණ්ණාඩියක් තියෙනවා කියලා කියමු. ඇතැම් විට ඒ කණ්ණාඩිය ළඟට අපිත් යනවා යන ගමන් අපේ ගෙදර ඉන්න බලු පැටිය පූස් පැටියක් යනවා. ගිහලා අපි කොණ්ඩේ පීරනකොට ඒ සතත් ඒ ඉස්සරහින් ඉන්නවා. ඉන්න ගමන් එයා ටිකක් අතිනුත් හට්ටු කරලා බලනවා. පිටිපස්සට ගිහිල්ලා බලනවා. අපි ඒ කණ්ණාඩිය මෙහාට ආවත් එයා ආයි පාරක් ගිහිල්ලා බලනවා එතෙන්ට. අර එයා ඉන්නවද කියලා පිටිපස්සේ. නමුත් අපි එහෙම බලන්නේ නැහැ. අපි දන්න වේග යනකොටම නිර්මාණය වුණේ එනකොටම ඉවරුණා කියලා. නමුත් අර සතාට දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ වගේම තමයි පින්නතුනේ අපි කණ්ණාඩිය ළඟට නොරෙවටුණාට අනිත් හැමතැනදීම රැවටෙනවා. ඇසට දැකපු රූපය එතනම නිරුද්ධ වෙනවා. අපි හිතන්නේ ඒක කනටත් ඇහෙනවා. ඒක gedara භෞතිකවත් තියෙනවා කියලා හිතන් ඉන්නේ. ඒ හැමදේම පින්නතුනේ අපේ ආයතන 6 කියන්නේ ඇස කන ආදී මේ ආයතන 6 කියන කණ්ණාඩි 6ක්. කිසියම් වෙලාවක එක කණ්ණාඩියකින් බලනවා බලපු ගමන් අපි හිතනවා ඒ කණ්ණාඩියේ දේවල් ටික අනිත් ඒවටත් එක විටම අනිත් කණ්ණාඩි පහටත් වැටෙනවා කියලා. නමුත් එහෙම වැටෙන්නේ නැහැ. එක කණ්ණාඩියකින් දෙක කණ්ණාඩිය විතරයි ගන්නෙ. අල්ලන දේ අල්ලීමට විතරයි ගෝචර වෙන්නේ. ඒක ඇහින් ගන්න බෑ. අනිත් ටික අපි මනසින් ගන්න. දිවෙන් රස විඳින දේ රස දැනෙන දිවට විතරයි. ඒක අපි හිතනවා ඇහැටත් ලස්සනයි කියලා. එහෙනම් දිවට රස දැනෙන දේ පොඩ්ඩක් එහෙත් ගහලා බලන්න එහෙනම් කට සම්බොල ටිකක් එහෙම. මිහිරිද කියලා. දිවට රස දැනෙන දේ රස දැනෙන දිවට විතරයි. ඇහැට රසවත් වෙන වර්ණ රූපය. ඒ එක එක ආයතනට ගෝචර වෙන එක එක අරමුණු. එතකොට අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච බව නොදැනගත්තොත් බාහිරට නැඹුරු වෙනවා. බාහිරට නැඹුරුනොතින් අර පටිසම්පාදයන්ග ටික ඔක්කොම එක දිගට ගලාගෙන යනවා. මග කොහෙවත් විරාමයක් නැහැ. විරාමයක් එනම නම් එන්න තියෙන්නේ අර අඛණ්ඩව අවිද්‍යාවෙන් සිතන සිතුවිලි ප්‍රමාණය අඩු කරගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. එතකොට සමථ විදර්ශනා භාවනා කියලා කියන්නේ අර එක දිගටම අවිද්‍යාවෙන් බාහිරට බලාගෙන ඉන්න ගතිය අඩු කරලා ඒකේ යන සිත් වැල් කෝටි ගාණක් යනවා නම් ඒක අඩු කළ ටිකෙන් ටික පොඩ අඩු කළා මේ බලන මොහොතේම බලන්න ඒ ස්කිල් එක හදන්න විතරයි උපකාරී වෙන්නේ මේක. අවිද්‍යාවෙන් හටගත්තු එක ජරා මරණ කරාම යනවා. එතකොට අපිට මේක අනිත් පැත්තට හරවන්න මොකද කරන්න තියෙන්නේ? ඇසල රූපයක් දකින්නකොටම Taman දක්ෂ වෙන්න ඕන මේ දකින්නේ ඇසෙන් නෙවෙයි. දැන් මේ මනසින් තේරුම් ගන්නේ. මේ තේරුම් ගන්න දෙයින් සැප හෝ දුකයි බාහිර නෙවෙයි. Taman මේ හිතන විදියටයි මේක වෙන්නේ කියලා දැනගන්න දක්ෂ වෙන්න ඕන. බාහිර කිසිම දෙයකට Tamanට දුකක් සැපක් දෙන්න පුළුවන් කමක් නැහැ. වැරදි දෙයක් තබා පින්නතුනි කයට එන ස්පර්ශයටවත්
ඒ මොහොතට වේදනාවක් කායික වේදනාවක් දැනෙනවා. නමුත් මානසික දොම්නස කියන එක ඒ කායික දේ පොට්ටබ්බෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේත් මනසින්. අපිට හිතෙනවා දැම්මෙට ඇහැට පේන රූපේ උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. කනට ඇහෙන ශබ්දයත් උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසයත් උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. හැබැයි කයට එන දේ නම් අපිට දුක ගේනව නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක දුක් වේදනාවක් වශයෙන් කයට දැනෙන්න පුළුවන් පින්නතුනි. ඒක හඳුනාගන්නේ මනසින් අපි. ඒක හඳුනාගෙන දුක සැප ගන්න මනසින් අපි. දෝමනස්සේ හෝ සෝමනස්සේ එන්නේ මනසින්. දැන් බලන්න අපි කොහේ හරි ගමනක් යනකොට අපිට කවුරු හරි කෙනෙක් පිට ටිකක් හයියෙන් ගහනවා. ගහනකොටම අපි පිටිපැත්ත ටිකක් රිදෙන්න ගතියක් ආව පිටිපැත්තට හැල්ලේ බැලුවා. බලනකොට අපේ හොඳම යාළුවෙක් මේ. මොකද්ද වෙන්නේ? දුකද්ද? සතුටක් නේ. අනේ තව හයියෙන් ගැවුණා හොඳයි කියලා හිතෙනවා. මේ හොඳම යාළුවනේ. ඇතැම්මිට හැරිලා බලනකොට යාළුවා තමයි හැබැයි ළඟදී ආමනාප වෙච්ච කෙනෙක්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ටිකක් කේන්ති යනවා. ඉස්සෙල්ලා යාළුකමට ගහන්නේ දැන් මේ අමනාපයට ගහලා තියෙනවා. අර විදිහටම ගහලා තියෙනවා. බලන්න පිනුතුයි නම් අපිට මේ දුක හෝ සැප ආවේ අර බාහිරින්ද? අපි මනසින් මේ සොමනස හෝ දෝමනස ගත්තේ. දැන් අපි තවත් උදාහරණයක් පහුගිය කාලේ කිව්වා දැන් අපේ ශරීරයට අපි කොහොම ලොකු අනතුරක් වුණා කියලා. ලොකු වේදනාවක් තියෙන අනතුරක් කකුලක ආබාධයක් හරි වුණා කියලා. ඇක්සිඩන්ට් එකකින්. අපි කියමු ඇක්සිඩන්ට් එක වෙච්ච නිසා තමයි ලොකු ධනයක් හම්බුණා කියලා. දැන් අපි කියමු අවුරුදු 40ක විතර කෙනෙක් රැකියාවක් කර හිටියේ. එයාට මේ ලෙඩේ වෙච්ච නිසා එයාට වැටුප් සහිතව නිවාඩු හම්බුන ජීවිත කාලෙම. ලොකු පඩියකුත් එක නිකන් පඩියක් නෙවෙයි. අර ගත්තු පඩිය වගේ 10 ගුණයක පඩියකුත් එක හම්බුණා. දැන් මොකද වෙන්නේ? Taman දැන් දුක් වෙනවද සතුට වෙනවද? ඔය සමහරට දුක් වෙන ඇත්ත ඇති. නමුත් වැඩිපුර කායිකව දුකක් ආවත් ඒකේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඊට වඩා මෙයා මානසික සතුටක ඉන්නේ. ඒ විතරක් නෙයාට හිතෙනවා අනේ මේ රෝගේ ටිකක් කලින් ආව නම් මීටත් වඩා හොඳයි කියලා. තව අවුරුදු 10කටවත් කලින් මේ ඇක්සිඩන්ට් එක වුණා නම් තවත් ගෙදර ඉඳලම පඩි ගන්න තිබ්බා. පින්නොතිනි බලන්න මේ සොම්නස හෝ දොමනස Tamanට එන ආකාරය. එතකොට මේක සොම්නස හෝ දොමනස ගැනීම නොගැනීම නෙවෙයි අදාළ වෙන්නේ. මෙතෙන්දී Taman කොච්චර අවබෝධයෙන් ඉන්නවද කියන කාරණේ. එතකොට මෙන්න මේක වම් පැත්තේ අපි හිටියොත් මේක බාහිරින් එනවා කියලා බාහිරට නැඹුරු වෙනවා. ප්‍රඥාවෙන් හිටියොත් මොකද වෙන්නේ? එයාගේ මේ අවබෝධය ඥානචර්යාවකට යනවා. ඥානචර්යාව කියන්නේ මොකද්ද? අර මෙතන වර්තමානට හිත තියලා රූපේසු අනිච්චානුපස්සන ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥානචර්යා කියපු විදිහට අර නිරුද්ධ වෙච්ච රූපය නැත්තම් විඥානචර්යා කියන අවස්ථාව අනිත්‍ය ආදී වශයෙන් බැලීමයි. බැලීමට උපකාරී වෙන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීම. රූපේසු අනිච්චානුපස්සන ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥානචර්යා. එතකොට අපි සිහි කරන්නේ දැන් ප්‍රඥාව කියන්නේ මොකද්ද? අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ මොකද්ද? විදර්ශනාව වඩනවා කියන්නේ මොකද්ද? අර නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීමට හිත තිබීම. එතකොට ඊළඟට කියනවා රූපේසු අනිච්චානුපස්සන ඥානචර්යා. බලන්න වෙනස පින්නතුනි. මේ වාක්‍ය දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න. එකක් කියනවා රූපේසු අනිච්චානුපස්සන ආවජ්ජන කිරියාභ්‍යාකතා විඥානචර්යා. රූප විශේෂ අනිච්චානුපස්සනාව බැලීමට ආධාර වන්නේ විඥානචර්යාව. රූපේසු අනිච්චානුපස්සන ඥානචර්යා. රූපේ අනිත්‍ය වශයෙන් බලන අවස්ථාව මොකද්ද? ඥානචර්යාව. ඒ රූපය ගැන රාග දේශ හට ගන්නවා නම් හට ගන්න අවස්ථාව මොකද්ද? ඒක අඥානචර්යාව. ඒ නිසා අපි විදර්ශනා වඩනවා කියලා කියන්නේ මොකද්ද?
බුදුහාමුදුරෝ දේශනා කළා න රූපං උපාදිස්සාමි. රූපය උපදි වශයෙන් නොගන්නේ මේ කියලා හික්මෙන්න. නැච මේ රූප නිස්සිතං විඥානං භවිස්සතේති. රූපය ඇසුරු කොට මගේ විඥානේ නොපිහිටාවා කියලා හිත වඩන්න. ඊළඟට න චක්කු විඥානං උපාදිස්සාමි. චක්කු විඥානය උපදි වශයෙන් ගන්නෙ නෑ කියලා හික්මෙන්න. නැච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සතේති. මට චක්කු විඥානය ඇසුරු කොට මගේ සිත නොපිහිටාවා කියලා හිත වඩන්න කියලා දේශනා කළා. මෙන්න මෙතන පින්නතුනි වැදගත්ම කාරණයක් තියෙනවා. නැච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සතේති. මගේ සිත චක්කු විඥානයේ ඇසුරු නොකරේවා කියලා හික්මෙන්න. විඥානය කියන අවස්ථා දෙකක් මෙතන කියනවා. නැච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සතේති. මගේ සිත, මගේ විඥානය, මගේ මනෝ විඥානය අර චක්කු විඥානයේ ඇසුරු කොට නොපිහිටාවා. මෙතන විඥානය කියන මනෝ විඥානය, වර්තමාන මනෝ විඥානය අර අතීතයේ නිරුද්ධ වෙච්ච චක්කු විඥානය. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන මේ අවස්ථා වර්තමාන මොහොතේ නැහැ. ඇයි වර්තමාන මොහොතේ හිත් දෙකක් එක තැන නැහැ. එක හිතයි එක අවස්ථාවකදී පහළ වෙන්නේ. එතකොට එක සිතක් අතීතයේ නිරුද්ධ වෙච්ච හිත ඒක බලන්නේ වර්තමාන හිතෙන් මනෝ විඥාණයට වර්තමානයේ සතිය පිහිටවල තියාගෙන ඒකට සතිය ඒක ආයෝහන ලක්ෂණ අල්ලගන්න ලක්ෂණ ඒක වර්තමානයේ මනෝ විඥාණය ගැන සිහින් ඉඳිමින් බලන්නේ මොකද්ද? අර අතීතයේ නිරුද්ධ වෙච්ච චක්කු විඥාණය නුවණින් බලන්නේ. දැන් මේක නිරුද්ධ වෙලා තියෙන කියලා නුවණින් බලනවා. ඒක සමුදය බලනවා. අන්නේ සමුදය බැලීම සඳහන් කරන්නේ ඒක ඡේදන ලක්ෂණ, ඒක කැපීම, අර කෙලස් සිඳින අවස්ථාව කියලා. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒකට තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක වර්තමානයේ කියන්නේ මනෝ විඥානයේ පමණයි. ඒක වර්තමානයේ අර චක්කු විඥානයේ මේකයි ස්වභාවය. වර්තමානයේ ඇත්තටම තියෙන ස්කන්ධ හතරයි තියෙන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හතර තමයි වර්තමානයේ තියෙන්නේ. නමුත් අපේ පෘථග්ජන මනසට රූපස්කන්ධයක් පැනවිලා තියෙනවා. අර නිරුද්ධ වෙච්ච එක තාම තියෙන නිසා අපට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ පහම තියෙන විදිහටයි සලකන්නේ. එතකොට ඒවා අපට තියෙයි කියලා කියන්නේ අපට ඇත්තටම තියෙන හින්දා නෙවෙයි, අපේ මනෝලෝකෙට තියෙන හින්දායි කියන්නේ ඒක. එතකොට යම්කිසි දවසක අපේ අර නිරුද්ධ වෙච්ච දේ ගැන හරියටම සිහි කරනවා නම් ඒ සිහි කරන අවස්ථාව තුලදී අපි මේකේ නිරෝධයයි දකින්නේ. දැන් අපි ඉන්නේ ඒකේ සමුදයන්තේ, මේක හටගත්තු පැත්තේ ඉන්න දැන් සමුදයන්තේ ඉන්නේ. සමුදයන්තයේදී අපි මේ ටික ඔක්කොම මගේ කරගෙන ඉන්නේ. අන්නේ අල්ලගෙන ඉන්න එක අතාරින එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ආයේ මුලට යන එක. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේකයි. මුලටම ගිහිලා බලන එකයි මේ කරන්නේ, විදර්ශනාවෙන් කරන්නේ. එතකොට සැබවින්ම අපි මේ මොහොතේ මන ආයතනයෙන් මනෝ විඥාණයෙන් ක්‍රියාත්මක වන්නේ. එහෙත් අපට විඥාන හයම තියෙන දෙයක් විදිහට අරගෙන අපි ඒ තුල තමයි දැන් මේ අනිත්‍ය බලන්නේ. බලන්න අර සමුදය අන්තේ හටගත්තු පැත්තේ හටගත්තු දේ එහෙමම නිට්ටයයි සැපයි ආත්මයි කියලා අපේ අන්නේ අඩුව ටිකෙන් ටික අතහරිනවා. හැරෙන්න අපි වර්තමානයේට මෙනවා, වර්තමානයේ මනෝ විඥාණයට මෙනවා. ඒ මනෝ විඥාණයත් අපි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. අර ඔබ දැකලා ඇති සමහරට අර කුරුම්බ ගෙඩිවල පොඩි සිදුරක් තියෙනකොට වඳුරෝ හැම අත දානවා එකටනේ. අත දාලා ඇතුලේ තියෙන ඔක්කොම ටික ගන්න හදනවා. අත මිට මොලව ගත්තට පස්සේ අත එළියට ගන්න බෑ.
අත අතහැරියොත් තමයි අර ඇතුලේ තියෙන ටික අතහැරියොත් තමයි අත ගන්න පුළුවන්. නැත්නම් අත ගන්න බෑ. අන්නේ වගේ තමයි දුකෙන් නිදහස් වෙන්න නම් අර ආයතන 6න් ගත්ත ටිකේ විඥාන පැත්තේ දැන් අල්ලගෙන ඉන්නේ. මේ දුකෙන් නිදහස් වෙන්න නම් බේරෙන්න නම් අර ටික අතහරිනව වෙනවා. ඒ අතහරින එකට තමයි බාර නික්කේප කියන්නේ. බර බිමින් තියනවා කියලා කියන්නේ මේකයි. අර ටික අල්ලගෙන ඉන්න එකට තමයි අර ගද්දුල බඳ සූත්‍රයේ කියන්නේ. අර බල්ලෙක් අර කණුව බැඳලා කණුව වටේම කරකැවෙනවා කියලා. එතකොට අන්නේ කණුව වටේම කරකැවෙන එක තමයි මේ චක්කු විඥාන ආදී විඥාන හයම ගැට ගැහිලා ඉන්න අවස්ථාව. මේක තමයි අපි හිර කරලා ඉන්නේ මේ හයෙන්. අන්නේ හයෙන් නිදහස් කළ බාර නික්කේප කියලා කියන්නේ බාර බිමින් තිබීම කියලා කියන්නේ අන්න ඒ නිරුද්ධ වෙච්ච ස්වභාවයේ හට ගැනීම නිරෝධය නුවණින් දකින එක. එතකොට අවස්ථා තුනක විඥානයක් තියෙනවා. එක විඥානයක් තමයි අර පිරිසිදු විඥානය ස්කන්ධ පංචකයේ විපාක මට්ටමින් තියෙන මුල් අවස්ථාවේ විඥානය. ඒක හටගෙන නිරුද්ධ වෙනවා. ඒක පිරිසිදු එකක්. ඊළඟට තවත් විඥානයක් තියෙනවා. කොතනද? ඒ විඥානය තමයි අර අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං එතන තියෙන විඥානය. ඒ කියන්නේ අවිද්‍යාවත් කියන්නේ අර අඥාන චර්යා පැත්තේ තියෙන විඥානය. තවත් විඥානයක් වෙනවා තව පැත්තක. මොකද්ද? ඥානචර්යා පැත්තේ ප්‍රඥාව වඩන අවස්ථාවේ එතන තියෙන විඥානය. මහා වේදාල සූත්‍රයේ මෙන්න මේකයි අහන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා විඥානයත් ප්‍රඥාවත් එකද දෙකද කියලා. එතන කියනවා ප්‍රඥාව යම් කිසි තැනක තියෙනවා නම් එතන විඥානයක් තියෙයි කියලා. ඒතකොට ප්‍රඥාව කියන චෛතසිකයේ චෛතසික නිකන් තියෙන නිතරම අනිත් ඊට අදාළ සිතත් එක්කයි තියෙන්නේ. ඒතකොට එතන විඥානයක් තියෙනවා. ප්‍රඥාවත් එකත් විඥානය තියෙනවා. අවිද්‍යාව එකත් විඥානය තියෙනවා. අවිද්‍යාව එක්ක තියෙන විඥානය අර පටිච්චසමුප්පාදයේ තියෙන විඥානය. ප්‍රඥාවත් එක්ක තියෙන විඥානය එතන අර ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙච්ච චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සමුදය බලන ප්‍රඥාවත් එක්ක තියෙන විඥානයක. ඒ වගේම තවත් විඥානයක් තියෙන ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවේ තියෙන පකති පරිසුද්ධ මිදං චිත්තං කියන එක ප්‍රകൃතින පිරිසුදු සිත විඥානය. ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ තියෙන විඥානය. එතකොට පිනතුනි මේ පටිච්චසමුපාදයේ තියෙන අංගවල කරුණු තියෙනවා. විඥාන තියෙනවා, නාම රූප තියෙනවා, සලආයතන තියෙනවා, පස්ස තියෙනවා, වේදනා තියෙනවා. මෙන්න මේ වචන විග්‍රහ කරද්දී හුඟක් පරිස්සම් වෙන්න මේ වගේ තේරුම් දැනගන්නකොට. ඇයි ඒ නමින්ම තැන් ගානක වචන නියෝජනය වෙනවා. පංචස්කන්ධය තියෙනවා, පංච උපස්කන්ධය තියෙනවා, ප්‍රඥාවේ තියෙනවා. ඒ තැන කොතන එකද මේ තියෙන්නේ කියලා Taman දැනගන්න දක්ෂ වෙනෝනේ. ඒවට තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. ඒකේ කන්ටෙක්ස්ට් එක තේරුම් අරගෙන ඕන කියන්නේ. නිකන් සරල උදාහරණයක් කිව්වොත් එක පුද්ගලයෙක් ඉන්නවා කියලා කියමු. එයා රැකියාවට ගියාම රියදුරු මහත්තයෙක්. එයා පන්සලට ආවම දායක මහත්තයෙක්. එයා ගෙදර ගියාම ඇතැම් විට අම්මගේ ළඟ දරුවෙක්. තවත් තැනකට හොරකමකට ගියපු වෙලාවේදී එයා හොරෙක්. එතකොට එක එක තැන්වලදී එක එක දේවල් රඟපාන මෙයා. එක එක රෝල්ස් මෙයා ප්ලේ කරනවා. එතකොට එකම පුද්ගලයෙක් ඉන්නේ. එතකොට අපි යා දැක්ක ගමන් එකපාර යා ගැන සම්පූර්ණ විග්‍රහ කරන්න බෑ යාට. එක තැනකදී යා දායක මහත්තයෙකු ලොකු දන් දෙනවා. සමහර තැනකදී ගෙදර ගියාම දරුවෙක්, තව තැනකදී සේවකයෙක්, තව තැනකදී රියදුරෙක්. මේ වගේ විවිධ චරිතය රඟපාන ඒ තැන්වල. එතකොට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මෙන්න මේ වචන සංඥා කියන වචන තේරුම් ගැනීමේදී හුඟා සැලකිලිමත් වෙන්න ඕන. එක සංඥාවක් තියෙනවා පිරිසුදු සංඥාවක්. එක සංඥාවක් තියෙනවා අර මරීච උපමා සංඥා කියපු විදිහට අපිට දුකගෙන දෙන සංඥා පර්සෙප්ෂන්ස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් ඔබ සාජහනා කළ ඊර්මන සූත්‍රයේ වඩන්න ඕන දස සංඥාක් තියෙනවා. ඒව ප්‍රඥාවත් එක්ක යන සංඥා. ඒව බැහැර කරන්න කියලා නෑ බුදුරජාන් වහන්සේ. ඒ නිසා විඥානය කියලා කියන්නේ මොකක්ද කියලා අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන. මේ කොතන තියෙන විඥානයද මේ පැවසෙන්නේ කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ ආකාරයට පිනොතුනි මේ ටික අපි තේරුම් ගන්නකොට අපි එක පැත්තකින් දන්නවා
මෙන්න අපේ ජීවිතය හට ගැනීම මේක හැම වෙලාවෙම ස්කන්ධ ආසාදී ඉන්ද්‍රිය වලින් ඒ මොහොතට අනුව කර්මානුරූප උපදින මේ ස්කන්ධ ටිකෙන් අපට ඒ රූප ශබ්ද ආදී අපේ ජීවිතේට ලැබෙනවා. මෙතෙන්දී පින්නතුනි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි නිතරම සාකච්ඡා කරන්නේ අපි මේ කර්ම විපාක විදියට මේ ස්කන්ධ ආසාදී ආයතන ලැබෙනවා කියලා. එහෙම කිව්ව ගම අපට බොහෝ වෙලට හිතෙන්නේ මොකද්ද? මේ අපේ අතීත කර්ම විපාක ටිකේ මේන්නේ කියලා නේද? අතීතේනොත් සැලකිත ප්‍රමාණයක් එනවා පින්නතුනි. විශේෂයෙන් භවංග සිත විදියට ක්‍රියාත්මක වන කාරණා ගානක් යනවා. නමුත් ඊට නොදෙවෙනි විදියට පින්නතුනි හොඳට මතක තියාගන්න මේ ජීවිතයේ කරන කර්ම මීට මොහොතට එන කර්ම කලින් කරන කර්ම ඔක්කොම ටික තමන්ගේ මේ අත්දැකීමට එකතු වෙමින් යන්නේ. ඔබ මේ මොහොතේ විදර්ශනා වඩනවා නම් මේ මොහොතේ සමතේ වඩනවා නම් මේ මොහොතේ පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒ කුසල කර්ම ශක්තිය ඊළඟ මොහොතේ තමන්ගේ ආයතන නිස්පාදනය වෙන්න තමන්ට හේතු වෙනවා. දැන් බලන්න පින්නතුන ඔබ අහලා ඇති සමහර කතා බුදුරජාණන් වහන්සේගේ කාලේ. එක රජ කෙනෙක් හිටියා. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා හරි ලස්සන ශරීරයක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා මෙයාට රාගයක් හටගත්තා. මේ රජතුමාට. වැඩි වෙලා යන කලින් මේ රජතුමාගේ ශරීරය වෙනස් වුණ සම්පූර්ණයෙන්ම. කාන්තාවක් වුණා. ඊට පස්සේ මෙයා ලැජ්ජාවෙන් එතනින් පලා ගිහිල්ලා වෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා විවාහ වෙලා දරුවොත් හදාගත්තා. කාලයක් ගිහලා දරුවොත් ලොකු වෙලා නැවත මෙයා ආිනකොට නැවත ශරීරය වෙනස් වුණා. හිටපු ප්‍රදේශෙටම ආවා. බලන්න පින්නොත් මේ ලිංග විපර්යාසය කියන ඒවත් මේ කර්ම දායද මේවා. නිකන් නෙවෙයි මේවා. අතීතේ විතරක් නෙවෙයි වර්තමානෙත් මේ සිද්ධින් තියෙනවා ලෝකේ. එතකොට පින්නොතුනි මේ අපේ මනස ඒ තරම් ප්‍රබල දෙයක්. අන්නේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මෙතෙන්දී උපරිම කුසල කර්ම ශක්තිය තමන්ගේ මනසට එකතු කරගන්න. සාමාන්‍යයෙන් දානමය වශයෙන් සීලමය වශයෙන් විතරක් නෙවෙයි. ලෞකික මට්ටමේදී විශේෂයෙන්ම භාවනාමය වශයෙන් ඒ අතරත් විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වැඩිීමේ උපරිම අනිසංස ටික ගන්න. දැන් අපි ධර්ම දේශනා 10ක් කරෝතින් 8කට වැඩි ප්‍රමාණයකට කියනෝනේ මෛත්‍රී භාවනාව වඩන්න කියලා. හැමදාම කියනකොට මේ වෙන තුන දැන් එපා වෙලා ඇතිනේ. මේකම මෙහාර හැමදාම අපිට කියන මෛත්‍රී වඩන එක අපි ඔච්චර කේන්තියෙන් ඉනවද එහෙම කියලාවත් හිතනවත් ඇති. පින්නතුනේ ඇත්තටම මේ පින්නතුන්ට කරුණාවෙන් මේ කියන්නේ මේ පින්නතුන් අපට කොච්චර සලකනවදනේ. ඉතින් ඒකට කරන්න තියෙන අපට දෙන්න පුළුවන් එකම දේ ධර්මය. ඒ ධර්මයේ උපරිම දේ තමයි එක පැත්තකින් මෛත්‍රිය වඩන්න අනිත් පැත්තෙන් සතිපට්ඨානෙ වඩන්න. මේක තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. අපේ තියෙන අකුසල යටපත් කරගන්න, හිතේ සැනසීම ලබන්න, කෙලෙස් අඩු කරන්න, ඥාතියින්ට පින් දෙන්නත් පින්නතුනි. අකුසල කර්ම යටපත් කරන්න මේ හැම දෙයකටම තියෙන හොඳම ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාව කිරීමෙන් ලබන ආනිසංස බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. අනිත් ලෞකික සියලුම කුසල දහම් එක පැත්තකට ගොඩ ගහලා මේ මෛත්‍රී භාවනාව අනිත් පැත්තට වෙන් කරෝතින් මෛත්‍රී භාවනාව වැඩිවීමෙන් 16න් පංගුවක් තරම්වත් 16කට බෙදලා එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ. අනිත් සියලුම පින්කම් කියලා ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දවසට අඩුම ගානේ විනාඩි 5ක් හරි මේක කරන්න. වාඩි වෙලාම බැරි නම් යන්නේන ගමන් හරි. කැමු වෙනකොට හරි. සිරසත්ව සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා කියලා සිහි කරන්න. නානකොට හරි, ඇවිදිනකොට හරි, ගෙදර අතු ගන්නකොට හරි, වාහනේ වැඩට යන ඒ ටිකේදී හරි කරන්න මේක. කරන්න තමන්ගේ අභ්‍යන්තර සෞතුට වැඩි වෙනවා. කුසලයේ වැඩි වෙනවා. තමන්ට තියෙන අනුතුරු රැසකින් තමන් බේරනවා. තමන්ගේ බලාපොරොත්තු වෙනවටත් වඩා කලින් ඒව ඉෂ්ට වෙනවා. බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඒව ඉෂ්ට වෙනවා ප්‍රාර්ථනා නොකරත් තමයි. එතකොට අපි මේ සඳහන් කළේ මේ අපේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනකොට අපි ඒ ගැන අවබෝධයෙන් හිටියොතින් අපට ඥානචර්යාව පැත්තට යන්න පුළුවන්. අපි හටගත්තු දේ නිරෝධය දකිනකොට අපි ඉන්නේ ඒකේ වය අන්තේ නිරෝධය අන්තේ ඉන්නේ. ඒක නිරෝධ වෙච්ච දෙයක් කියලා අපි දන්නවා. දකිනකොටම අපි රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි නාමයන්තිරොත් නිදහස් වෙනවා. මේ සිහි කරන මානසික පැත්තත් අපි අනිත්‍ය වශයෙන් දකිනවා.
එතකොට මෙහෙම දකින්න සඳහන් කරන ඔය ආලෝකය දකින්නේ හිස් ගමක් වගේ කියලා. දැන් අපිට මේ රූප ඔක්කොම තියෙනවනේ නේ අපේ ලෝකෙනේ. දරුවෝ ඉන්නවා, වාහනය තියෙනවා, රූපේ තියෙනවා, මේ බණ කියන හාමුදුරුවෝ ඉන්න ඔක්කොම වටේම ඉන්නවනේ නේ. මේක තමයි පින්නතුණු භවය කියලා කියන්නේ. භවය කියන්නේ භූ ධාතුවෙන් හැදෙන්න වෙනවා කියන එක, බීන් කියන එක ඇති දෙයක් හැටියට ගන්න ස්වභාවය මේක. භවය කියන්නේ මේක. becoming කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ මේක becoming කියලා. නැවත එන්න සුදුසුකම් ටික මේ හදාගෙන ඉන්නේ අපි. දැන් මෙතනින් බැරි වෙලාවත් විඥානේ නිරුද්ධ වුණොත් මේ මානසිකත්වය අනුව තැනකට යන ඔක්කොම කුසල ටික දැන් මේ හදාගෙන ඉන්නේ. කර්ම ටික හදාගෙන මේ ඉන්නේ. ඒ නිසා ශරීරය අත්හැරුණා කියලා බය වෙන්න එපා. ඔබ කැමැතිම තැනට ඉක්මනට මෙයයි. ඔබ දැනට වැඩිපුරම කැමති වෙලා ඉන්නේ මොකටද? Taman දන්නවනේ. නිවනට නම් නිවනට මෙයයි. ගෙදරට නම් ගෙදරට මෙයයි. නිවසට නම් නිවසට මෙයයි. දරුවගේ ළඟට නම් දරුවගේ ළඟම ගිහිල්ලා ඉපදෙයි. මනුස්ස ලෝකෙට එන පිංගල තියෙනම් දරුවාගේ ළඟම ඥාතියෙක් ඉපදෙයි. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා නම් කාලයක් පරක්කු නම් පොඩ්ඩක් උඩක කොහේ හරි ඉඳී ටික කලක් වේටින් ලිස්ට් එකේ ඉඳී. දරුවා සකස් වෙනකම් වේටින් ලිස්ට් එකේ ඉඳලා පොඩ්ඩක් වෙලාවට එයි. නැත්තම් කොහේ හරි වෙන තැනක විසිට් එකක් දාලා එයි ගිහිල්ලා. ඉහළ පින තියෙනවා නම් ඊටත් වඩා ඉහළ පින තියෙනවා නම් ඉහළින් ඉඳන් බලාගෙන ඉන්නේ දරුවට ආරක්ෂාව දීලා ඉඳී. ඉහළට යන කුසල නැත්තම් පල්ලෙහාට ඉඳලා ගෙදරම පොඩි කෙනෙක් විදිහට ඉපදෙලා ගෙදරින් ඉඳන් දරුවට උදව් කරයි. ඔක තමයි தත්ත්වය. පින්තුනි මේක තමයි භවය කියලා කියන්නේ. ඉතින් මේක තේරුම් ගත්තොත් අපි කරන්නේ අපි ළඟම ඉන්න ඥාතීන් එක්කම අපි ඉහළම කුසල දහම් කළා නිතරම ඉහළම මානසිකත්වය අපි එන්නේ. අන්න ඒක තමයි මේ අවබෝධය ලැබෙච්ච ගමන් මෙයා ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනෙක් නම් අනේ මම ශ්‍රද්ධාවන්තයි මට අනිත් අය ගැන මට කරන්න දෙයක් නැහැ කියලා ඉන්නේ. ශ්‍රද්ධාවට පත් වුණා නම් කෙනෙක් සද්දං කුලපුත්තන් නිස්සාය අන්තෝ ජනෝ සද්දං සමාදේති. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා නිසා ඔහුගේ ළඟින් ඉන්න ඥාතියුත් ශ්‍රද්ධාවටපත් වෙනවා, සීලයටපත් වෙනවා, ශ්‍රුතවත් බවටපත් වෙනවා, ත්‍යාගවන්ත බවටපත් වෙනවා, ප්‍රඥාව ලබනවා කියලා. ඔබ ඇත්තටම ශ්‍රද්ධාවන්ත වුණා නම් ඔබ අනිත්‍යයට මේ ශ්‍රද්ධාව දෙනවා. දැන් බලන්න මේ අපි අවබෝධ කරගත්තේ කොහොමද දුක හටගන්නේ? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය ඒ මුල් ස්කන්ධ පංචකයට කරන්න තියෙන පිරිසිදු දැනගන්න එක. චක්කුම් පරිඤ්ඤයං රූපං පරිඤ්ඤයං චක්කු විඥානං පරිඤ්ඤයං කියලා තියෙනවා. ඇස පිරිසිදු දැනගන්න, රූපය පිරිසිදු දැනගන්න, චක්කු විඥානය පිරිසිදු දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ පිරිසිදු දැනගන්න. ඒක දුරු කරන්න දෙයක් නැහැ. ඒක රියලයිස් කරන්න තියෙන්නේ, ඒක අවබෝධ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තවත් ඇසක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුම් බික්ඛවේ ආදිත්තං රූපං ආදිත්තං චක්කු විඥානං ආදිත්තං. ඇස ගිනගෙන තියෙන්නේ, රූපය ගිනගෙන තියෙන්නේ, චක්කු විඥානය ගිනගෙන තියෙන්නේ. මේක මායයට අයිති දෙයක්. මේක දුරු කරන්න, මේක බැහැර කරන්න කියලා කියනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ අර මුලින් විපාක මට්ටමේ ඇස රූපය නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර අවිද්‍යාවෙන් ගන්න, අඥාන චර්යාවෙන් ගන්න ඇස රූපේ චක්කු විඥාන අන්න ඒකයි නිරුද්ධ කරන්න කියලා කියන්නේ. එතකොට මුල් එක නිරුද්ධ කරන්න කිව්වනම් මොකද්ද වෙන්නේ? මුල් එක නිරුද්ධ කරන්න බෑ. මුල් එක නිරුද්ධ කරන්න කිව්වනම් අපි මොකද්ද එහෙනම් කරන්න වෙන්නේ අපිට? එක්ක ඇස් දෙක පියාගෙන ඉන්න වෙනවා, කන් දෙකත් වහගෙන. නැත්තම් ඇස් දෙක ගලවලා දාන්න වෙනවා. මුලයක නිරුද්ධ කරන්න කියලා නෑ. මේ මුල් ඇසට රූපය ලැබෙන පින්නතුනේ මේ ඇතැමට කුසල විපාකයට මේක. දැන් ඔබට මේ මොහොතේ පේන රූප ටික, මේ මොහොතේ යන ශබ්ද ටික ඔබට ලැබෙන්නේ කුසල විපාක විදියට. එතකොට මේක බැහැර කරන දෙයක් නෙවෙයි. මේක මහා පිනකට, පිනක් විතරක් නෙවෙයි ලොකු ප්‍රාර්ථනාවකට මේ මොහොතේ ලැබෙන දෙයක් මේක. එතකොට මේක දුරු කරන්න තියෙන දෙයක් නෙවෙයි. මේක පිරිසිදු දැනගන්න තියෙන්නේ. මේක පිරිසිදු, මේක මනවින් දැනගන්න මොකද්ද වෙන්නේ? අර ලෝකේ නිරුද්ධ වෙච්ච කන, ශබ්දය, සෝත විඥාන දෙක ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. එතනින් නිදහස් වෙනවා. එතකොට අපි බැහැර කරන්නට ඕන
අර නිරුද්ධ වෙච්ච එක නැවත අවිද්‍යාවෙන් ගැනීමයි බැහැර කරන්න ඕන. ඒක බැහැර කරන්න නම් ඒක බැහැර කරන්න අපි මොකද කරන්න ඕනේ? ඒක මට එපා කියලා ඉන්න බෑ අපට. මට රූපේ එපා කියලා හිටියට හරියන්නේ නැහැ. ඒකට අදාළ වැඩ පිළිවෙල කරන්නට ඕන. හේතුවම නසන්න ඕන. ඒකට හේතු ඝාතක කියන්නේ. ඒකට තමයි අනුත්පාද නිරෝධය කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ වර්තමානයේ බාහිර රූපයක් පේනවයි කියලා අවිද්‍යාවෙන් බැස ගන්න මානසිකත්වයට හේතු වෙච්ච අර මුල් රූපය නුවණින් දැක ගන්නට ඕන. මේ මොහොතේ රූපයක් පේනවනම් මේකේ පසුබිම ඇතුලේ තියෙන්නේ. අයිස්බර්ග් එකක් උඩ තියෙනවනම් අයිස්බර්ග් එකේ ලොකු කොටසක් යට තියෙන්නේ. යට තියෙන කොටස වගේ තමයි අර නිරුද්ධ වෙච්ච දේ අතීතයේ තියෙන එක. ඒකේ නිරුද්ධ බව මෙනෙහි කරනකොට මේ පැත්තට එක නිරුද්ධ වෙලා යනවා. මේක දැන් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. මල බලලා සතුට වෙන්න පුළුවන්. මලේ පින්තූරයක් ගන්නත් පුළුවන්. මල ගැන වර්ණාවක් කරන්නත් පුළුවන්. නමුත් අවිද්‍යාවෙන් නෙවෙයි නුවණින් කරන්නේ. අවිද්‍යාවෙන් කරනකොට මොකද්ද? අභිනන්දති, අභිවදති, අජ්ජෝසායතිට්ඨති. ඒ ගැන සතුට වෙනවා, ಗುಣ කියනවා, එහි හිත බැසගෙන තියෙනවා. විද්‍යාවෙන් කරනකොට න අභිනන්දති, න අභිවදති, න අජ්ජෝසායතිට්ඨති. ඒ ගැන ಗುಣ කියන්නේ, වර්ණනා කරන්නේ, එහි හිත බැසගෙන නැහැ. වර්ණනා කරත් කරන්නේ හොඳ සිහියෙන් නුවණින් කරන්නේ. දැන් අහසේ පේන තාරකාවක් අපිට ඒක පේනකොට ඒක පේන අවුරුදු දහස් ගානකට කලින් විනාශ වෙච්ච තාරකාවක් කියලා අපි දකිනවා නම් සමහර ගැලැක්සිස් වල ඉඳලා පෘථිවියට ආලෝකය නැතැම්ට ආලෝක වර්ෂ 100 ගානක් යනවා. සමහරට ආලෝක වර්ෂ මිලියන ගානක් යනවා. ඇතැම්ට ආලෝක වර්ෂ දහස් ගානකට කලින් ආපු ආලෝකයක් තමයි දැන් අපට මේ තාරකාවේ මෙහාට පේන්නේ. ඇතැම්ට ඒක මේ මොහොතේ පේනකොට මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙනත් පුළුවන් ඒක. එතකොට අපි මේ නිරුද්ධ වෙච්ච බව දැනගන්නවා නම් අපිට ඒ ගැන ආසාවක් හට ගන්නවද? අපිට ඒ ගැන ලෝභයක් හට ගන්නවද? ඒ තාරකාව ගැන අමනාපයක්, මාන්නයක් හරි වෙන දෙයක් හට ගන්නවද? නෑ. නමුත් අපිට ඒක බලන්නත් පුළුවන්. අන්නේ වගේම තමයි පේනතුනේ මේ මොහොතේ ඔබට පේන රූපයක් තියෙනවා නම් අර ආලෝක වර්ෂ දහස් ගානකට කලින් නිරුද්ධ වෙච්ච විනාශ වෙච්ච තාරකාව විතරක් නෙවෙයි. මේ මොහොතේ ඔබට පේන රූපයක් තියෙනවා නම් මේ මොහොතේ ඇහෙන ශබ්දයක් තියෙනවා නම් මේ මොහොතේ ඔබ විඳින ගඳ සුවඳක් රසයක් පහසක් තියෙනවා නම් ඒ රූප ඔක්කොමත් පිනතුනේ අර ගැලැක්සිය වගේම නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. ඇත්තටම ගත්තොත් අපි කිසිම දාක මෙතෙක් වර්තමානයේ රූපේ ස්පර්ශ කළ නැහැ පිනතුනේ. අපි මම හැං රූප දැක්කා, කනෙන් මගේ දරුවගේ ශබ්ද ටික ඇහුවා, නාසයෙන් ගඳ සුවඳ වින්දා, දිවෙන් කෑම රස වින්දා, මන් දරුව වඩාගෙන හිටියා, බදාගෙන තුරුළු කරගෙන හිටියා. ඔහොම කියලා කියනවනේ නේ. කිසිදාක වෙනතනේ අපි රූපේ ස්පර්ශ කළා නැහැ. රූප, ශබ්ද ආදී ආයතන වලට සම්බන්ධ වෙලා තියෙන කන්ටැක්ට් එක තිබිලා තියෙනවා. කන්ටැක්ට් එක නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. රූපයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. කන්ටැක්ට් එක තියෙනවා. නමුත් ඒක ඒ එක්ස්පීරියන්ස් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්නකොට ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මෙතෙන් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙතෙන්ට. මේක කවදාවත් පින්නතුනි කෙනෙකුට හිතන ලබන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි මේක. ඒ විතරක් නෙවෙයි මේක අසා දැනගත්තට විතරක් අපි හැමදාම තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ. මේක යම්කිසි දුරකට අපි අවබෝධයට ගියොත් එදාට මේ එක්ස්පීරියන්ස් එක අපේ මේ එක්ස්පීරියන්ස් එකක් බඩපත් වෙනවා. අන්න ඒකයි වටින්නේ. ඒකට පින්නතුන රහත් වෙන්න මොනක් නැහැ. ඒකයි තියෙන විශේෂත්වය. ඔබ කියවොත් ඔබට හඳුනා ගන්න පුළුවන් ඒ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තේ තියෙන කෝසම්බි කියලා සූත්‍රයක්. මේ කෝසම්බි සූත්‍රයෙන් ස්වාමීන් වහන්සේලා කීප නමක් ගැන සඳහන් වෙනවා කරුණු. මේ හාමුදුරුවෝ අතරින් නම් කීපයක් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ, නාරද හාමුදුරුවෝ, තව වෙන මූසල කියලා හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. මේ වගේ නම් කීපකින් හාමුදුරුවෝ ඉන්නවා.
එක ස්වාමින් වහන්සේ කෙනෙක් කියනවා මූසිල කියන ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයන් උන්වහන්සේ හොඳට දැකලා වෙනත් කෙනෙක්ගේ මත ඩිපෙන්ඩ් වෙලා නෙවෙයි හුදෙක් ඇසීමෙන් පමණක් නෙවෙයි තමන්ගේම අවබෝධයෙන් එක දකිනවා කියලා. ඒ දකින ස්වාමීන් වහන්සේ තමන්ගේම අත්දැකීම විස්තර කරන ලස්සනට. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාර නිසා විඥාන නාම රූප මේවා හට ගන්න ආකාරය මේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. විස්තර කරනකොට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා ඔබ සීනාස්ත්‍රව කෙනෙක්ද කියලා. ඔබ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා අහනවා. මේ අවස්ථාවේදී අර මෝසිල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඇයි ඒ? උන්වහන්සේ බොහෝ විට රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ ඒකයි නිශ්ශබ්ද වෙන්නේ. ඊට පස්සේ මේ විස්තරේ කියනකොට එතනින් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් නාරද කියන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියනවා අර මුලින් ප්‍රශ්න ආපු හාමුදුරන්ට ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මගෙනුත් ඔය ප්‍රශ්න එක අහන්න කියලා. අර ප්‍රශ්න ටික අහන ඔබ මේක අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ කරුණ ඔබ තේරුම් ගන්න තියෙන්නේ සෘතවත් භාවයෙන්ද අනුසවයෙන්ද ශ්‍රද්ධාවෙන්ද ආකාරය හරියට හඳුනාගෙනද මේ කාරණේකින් ඔබ මේකේ අනුගමනට එන්නේ කියලා. ඔව් කියනවා නෑ මම නුවණින්ම දැකලා මේක වෙන්නේ කියලා. මමම නුවණින් දකිනවා මේ සිද්ධිය කියලා. මුලින් අසා දැනගත්තු කෙනෙක් තමයි. නමුත් ඒ අසා දැනගත්තු දේ Taman දැන් නුවණින් දකින අවස්ථාවක් කියලා. එතකොට අර ප්‍රශ්න කරපුවා දැන් මේ විස්තරය කරන්නේ අර රහතන් වහන්සේ විස්තර කරපු විදියටමයි. එතකොට මුන්වහන්සේගෙනුත් අහනවා අර ප්‍රශ්න කරපු හාමුදුරුවෝ ඔබ රහත් කෙනෙක්ද කියලා. මේ හාමුදුරුවෝ නෑ මම රහත් වෙලා නෑ කියලා. හරිම ලස්සන සූත්‍රය. මම රහත් වෙලා නෑ කියලා කියනවා. අර මුලින් ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා රහත්ද කියලා අහුවාම මේ හාමුදුරුවෝ නෑ මම රහත් වෙලා නෑ කියලා. නමුත් මම හරියට මේ සිද්ධාන්තය දකිනවා කියලා. ඊතරකින් උන්වහන්සේ උදාහරණයක් කියනවා. මොකක්ද උදාහරණය? යම් කෙනෙක් කාන්තාරයක් මැදින් බොහොම පිපාසෙන් යනවා. යනකොට යාට කාන්තාරයේ මැදදී ලිඳක් මුණ ගැහෙනවා. වතුර හොයාගෙන ගියා ඔන්න මැදදී ලිඳක් හම්බුණා. හම්බෙලා ලිඳට එයා ඔළුව දාලා බලනවා ලිඳේ වතුර තියෙනවා. හැබැයි උකට වතුර ගන්න තරම් අත දිග නෑ ඒකට. නමුත් වතුර හොඳටම දකිනවා. වතුරේ කියලා නිසෙකම හො දකිනවා. හැබැයි වතුර තාම බීලත් නෑ. පිපාසය සංසිඳලත් නෑ හොවි. මේ නාරද සායනාංශය කියන මමත් අන්නේ වගේ කියලා. මම තම රහත් වෙලා නෑ. නමුත් මම ප්‍රඥාවෙන් මේ සිද්ධි දකිනවා කියලා. මේ අපට ඇතිවන සිද්ධාන්තයේ ශ්‍රුතමය භාවයෙන්, ශ්‍රුතවත් භාවයෙන්, දිට්ඨි සම්පන්න භාවයෙන් අප මනා ධර්මය ශ්‍රවණය කරනවා නම් අපේ ජීවිතේම ඇත්තටම මේකයි වෙන්නේ කියන එක ගැන අපට තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන අපට අපි රහත් නොවුනත් අපි කෙලෙස් අඩු පුද්ගලයන් වශයෙන් මේ ගමන මගේ අපට ධර්ම මාර්ගය ඉදිරියට යන්නට පුළුවන්. අන්නේ ගමන මගේදී පින්නතුනි මේක තේරුම් ගත්තට පස්සේ මේ තේරුම් ගත්ත දේ යථාර්ථයක් බවට පත් කරන්නේ ඊට පස්සේ මාර්ගයක් පනවලා තියෙනවා. සමහර කෙනෙක් මේක ඊටාම කෙටියෙන් කියනකොටම සෝවාන් වුණා. සමහර කෙනෙක් ඊටත් වඩා කෙටියෙන් කියනකොට අනාගාමී වුණා. පොකුසාද රජතුමා වගේ. තවත් සමහර අය හිටියා බාහ්‍ය දාරුචිරිය වගේ ඒවන් හිතේ බාහ්‍ය සිකිතබ්බං දිට්ඨිය දිට්ඨමත්තම් භවිෂ්‍යති කියනකොටම රහත් වුණා. ඒ සසර හුඟා ප්‍රඥාව දිනු කරන් ආපු අය. නමුත් සාමාන්‍ය පිරිසේ ලක්ෂණය තමයි ඊට පස්සේ මාර්ගයේ විදියට ආරෂ්ඨංග මාර්ගයේ ගමන් කළා. මේ සමාධියට ලැබපු ගම මොහ හැකිතාක් ඉක්මනින් සම්මා සංකල්පයට එනවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප මේ සංකල්ප ඇති කර ගන්නවා. ටිකෙන් ටික පංචකාම සම්පත්තියෙන් අයින් වෙනවා. මේ ඉන්ද්‍රියම් පිනවීමට යන ගතිය ටිකෙන් ටික අඩු කළොත් ඊට වඩා සුවයක් වෙනවා මේ පැත්තෙන්. වෙනද බොහෝ ශබ්ද අහලා රූප බලන සතුට වෙච්ච කෙනා ඊට වඩා දැන් සතුටක් විඳින්නේ මේ මානසික මේ ගැන හිතමින් ඉන්නකොට. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සම්මා වාචාව වචනේ හුඟා පරිස්සමෙන් දැන් පාවිච්චි කරන්නේ. දැන් ඔහුගේ හිත මලක් වගේ ආරක්ෂා කරගන්න. ඔහු දැන් හිතට එච්චර බාධා කරන්න දෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කතා කරන්නේ වචනේ හුඟා පරිස්සමෙන් ඉන්නේ දැන්. සම්මා වාචා කියන්නේ ඒක. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. සම්මා කම්මන්ත. කායිකව කරන වැරදි හුඟා කඩු කර ගන්නවා.
ප්‍රාණඝාතය, සොරකම, කාමිත්‍යාචාරය අඩු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි සම්මා ආජීවයේ තමන් කරන රැකියාව ඉතාම ධාර්මිකව කරන්නේ. පොඩ්ඩක්වත් වරදක් වෙන්න දෙන්නේ නැහැ. නිකන් ආවට ගියට නෙවෙයි අවබෝධයෙන් කරන්නේ. දැන් ඔහු නිවන් මාගේමයි ඉන්නේ. ඔහුට වෙන වෙන දේවල් පැත්තට ගිය ගමන් ඔහුට ඒක බාධාවක්. ඔහුට නිවැරදි ජීවිතේ ඉන්න එකම තමයි ඔහුගේ පහසුව බාටපත් වෙලා තියෙන්නේ. සම්මා ආජීව, සම්මා වායාම නිතර උත්සාහයෙන් ඉන්නේ. අකුසලෙන් දුර වෙන්නයි, කුසලයේ දිනු කරගන්න නිතර උත්සාහවත් වෙන්නේ. සම්මා සතිය නිතරම සිත කය ගැන අවධානයෙන් සිහියෙන් ඉන්නේ. සම්මා සමාධිය එන්නම සිතේ කර්මණක සමාධිමත් වෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී ඔහුට පුළුවන් දස සංඥා වඩන්න. ඒ වගේම ඔහුට දස අනුසති වඩන්න පුළුවන්. බුද්ධ අනුසති, ධම්මානුසති, සංඝානුසති, සීලානුසති, ඒ වගේම ත්‍යාගානුසති, දේවතානුසති, උපසමානුසති, කායගත සති, මරණ සති, ආනාපාන සති. මේවට තමයි දස අනුසති කියලා කියන්නේ. බුද්ධ අනුසති, ධම්මානුසති, සංඝානුසති, සීලානුසති, ඊළඟට ත්‍යාගානුසති, දේවතානුසති, උපසමානුසති, කායගත සති, මරණ සති, ආනාපාන සති. ඒ විතරක් නෙවෙයි. දැන් මේ ආරස්නගික මාර්ගයේ ඉන්න කෙනා විදියට දැන් මේ යථාර්ථය දැනගෙන ඉන්න ඔහුට දැන් ඉක්මනටම මේක රිසල්ට් එක ගන්න දැන් මේ යන්නේ. ඇයි ඔහු දන්නවා ඔහු බාහිරින් දුක් විඳින්න කැමති නෑ දැන් ඔහු. දරුවෙක් නිසාවත් දුක් විඳින්න කැමති නෑ. ඇයි දැන් ඔහුට සම්පූර්ණ විශ්වාසය තියෙනවා මේ මාර්ගය විතරයි සැනසීම තියෙන්නේ කියලා. ඔහු දකිනවා ජීවිතේ අනිත් තියෙන සියලුම දේවල්. ඔහුට අයිමි වෙන ආකාරය ඔහු දකිනවා. කොච්චර ලස්සන දරුවෝ හිටියත් කවදා හරි අනිත්‍යයට බාර දෙන්න වෙනවා අපට. කොච්චර ළඟ ඥාතින් හිටියත් එයාගෙන් වෙන වෙන සිද්ධ වෙනවා. අපේ රූප සම්පත්තිය එන්නම දුර්වල වෙලා යනවා. මේ කිසිම බාහිර දෙයක් ගැන අපිට විශ්වාසය තියාගන්න බෑ. මේ භෞතික දේවල් මත දරුවෝ පිළිබඳව, රැකියාව පිළිබඳව, දේපල පිළිබඳව, නිවස පිළිබඳව, ඥාතින් පිළිබඳව වැඩි දෙයක් තියා තමන්ගේ ශරීරය පිළිබඳව හරි විශ්වාසයක් තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? ජීවිත අවසානයේ දුකෙන් කෙලවර වෙනවා. ඔබ කැමතිද මෙච්චර ලස්සන ගත කරපු ජීවිතයේ දුකින් කෙලවර වෙනවා දකින්න? අපි කවුරුවත් ඒකට කැමති නෑ. අන්න ඒ නිසා ඒ යුතුයකම් ටික දැන් කරනවා වගේ කරන්න. දරුවන්ට උගන්වන්න. දරුවන්ට ඥාතින්ට උදව් කරන්නේ මේ විදිහටම කරන්න. ඊටත් වඩා හොඳින් කරන්න. හැබැයි ඔබේ ආධ්‍යාත්මික ඉලක්කය ඊට වඩා ඉහළ තැනකින් තියාගන්න. මොකක්ද අපේ ඉහළම ඉලක්කය වෙන්න ඕන? ඒ තමයි මෙලොව බිහි වෙච්ච බුද්ධිමත් කෙනෙක් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් ඒ මොකද්ද? The highest valuable things that a wise person should practice with his supramundane knowledge is that practice in concentration and insight meditation. මෙලොව ඉපදෙච්ච බුද්ධිමත් කෙනෙක් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් ඒ කුමක්ද වැඩි යුත්තේ? සමත විදර්ශනා දෙක. දවසට තමා සමතයේ එක අරමුණක සිත තියාගන්න සමත අරමුණේ කාලයත් විදර්ශනා වඩන කාලයත් ටිකෙන් ටික වැඩි කරගන්න. ඒක නිකන් නෙවෙයි පිනුතුනේ පොතක ලියලම කරන්න. හොඳ ලස්සන පොතක් කරන් දිනේ දාලා ලියන. අද මං විනාඩි 5ක් සමතේ කළා. විනාඩි 2ක් අනිත්‍ය සංඥා වැඩුව ඒ ඇති ඒ පිට උහලා තියන්න. හිත කරන්න. අද මං විනාඩි 8ක් සමතේ වැඩුවා. විනාඩි 4ක් මම අනිත්‍ය සංඥා වැඩුවා. ඒ පිටුවත් අයින් කළා දාන්න. හැමදාම ඊළඟ දවසේ කරන්න බැරි වෙන පුළුවන් කමන්නේ. එදා කොහේ හරි විනෝද ගමන ගිය කමන්නේ. එදා නොකරින්. ඊළඟ දවසේදී අර දවසටත් එක්කම කරන්න. අද විනාඩි 15ක් වුණ සමතේ කළා. අද විනාඩි 10ක් අනිත්‍ය සංඥා වැඩුවා. මෙහෙම පිනොතුනි කාලේ වැඩි කරගන්න. ඒ අතරේ මේවට අනුග්‍රහ ලබන්න ඕන. සීලානුගහිතාය, සුතානුගහිතාය, සාකච්ඡානුගහිතාය. මේ සම්මා දිට්ඨියට පෝෂණය ලබන්න පෝර ටික මොකද්ද? පෝර තමයි ධර්ම ශ්‍රවණය.
පොහොර ටික තමයි ධර්ම සාකච්ඡාව. පොහොර ටික තමයි සිල්වන්ත බව. සීලය, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව. මේක තමයි තමන්ගේ ස්පිරිචුවල් ට්‍රී එකට ආධ්‍යාත්මික ගසට දමන පොහොර ටික, වතුර ටික, පස් ටික. මොනවද? සිල්වන්ත භාවය, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව. කොහොමද සිල්වන්ත භාවය වෙන්නේ? කය වචනේ සංවර කරගන්න, පංචශීලය රකින්න, අවසානට යනකොට නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. නුවණැති කෙනෙක් නිග්‍රහ කරන, දොස් කියන පොඩි හෝ වරදක් නොකරින තරමට තමා වැරදි වලින් මිදෙනවා. ඇයි එහෙම මිදෙන්නේ? ලෝකෙට තියෙන බයටද? නෑ. තමන්ගේ හිතට තියෙන ආදරේ නිසා. තමන්ගේ හිතට තමන් හරිම ආදරේ. ඒ ආදරය කොහොමද දක්වන්න ඕනේ කියලා විතක සන්තාන සූත්‍රයේ තියෙනවා. අපේ සිත අපිරිසුදු වෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් හිතට ආපු වෙලාවෙදී කොහොමද අපි හිත ආරක්ෂා කරගන්න ඕනේ කියලා උපමාවක් තියෙනවා. මොකක්ද උපමාව? අපි ලස්සනට නාලා පිරිසිදු වෙලා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න අවස්ථාවේදී කිසියම් කෙනෙක් අපේ කරට ගෙනත් දානවා මැරිච්ච සතේගේ මලකුණ. කුණු වෙච්ච සතේගේ මලකුණ. කැමතිද අපි? අපි ඉක්මනටම අයින් වෙනවා ඒකෙන්නේ. අන්න ඒ වගේ පේනදෙන නිතරම හිතන තමන්ගේ සිතත් අන්න ඒ වගේ ලස්සනට තියෙන හිතක් ලෝභයක් එනකොටම ඉක්මනට මේ ලෝභයෙන් අයින් වෙන්න. දැන් මගේ හිතේ තියෙන ලෝභයක් මම ඉක්මනට මේක දුරු කරගන්නවා. මගේ හිතට මම බාධාවක් කරගන්නේ නැහැ කියලා. කේන්තියක් එනකොටම ඉක්මනටම මෛත්‍රිය වඩලා අනේ මෙයා යා කරගන්නේ මෙයාට මට ඒක අදාළ නැහැ කියලා පැත්තකින් තියනවා. ඊර්ෂ්‍යාවක්, මාන්නයක්, ආඩම්බරයක් එන හැම අවස්ථාවක ඉක්මනට මේකෙන් හිත අයින් කරගෙන මේ ධර්ම කරුණ මෙනෙහි කරනවා. ඒ ලෝභ දේශ දෙක විතරක් නෙවෙයි පින්නතුනි. ඒ ලෝභ දේශ දෙක අයින් වුණත් තමන්ගේ හිතේ තවත් තියෙන අපිරිසුදු ගතියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මෝහය, අවිද්‍යාව කියන අපිරිසුදු ලක්ෂණය තියෙන හිතේ. අන්න ඒකෙනුයි පින්නතුනි හිත ආරක්ෂා කරගන්නට ඕන. මොකද අවිද්‍යාව කියලා කියන්නේ? බාහිර රූපයක් පේනකොටම මේ තියෙන බාහිර දේ කියලා අපට වැරදිලා හිතෙනවා. හිතිච්ච ගමම හිතන්නේ වැරදුන මට නෑ මේක නිරුද්ධ වෙච්ච එකක් මේ තියෙන්නේ. ලස්සන පින්තූරෙකුත් ගන්න කමක් නෑ. පින්තූරේ ගත්ත එච්චරයි. මේක මං හිතෙන් තේරුම් ගත්ත කියලා දකින්න. අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ මේ දකින රූප, අහන ශබ්ද, ආග්‍රහණය කරන ගඳ සුවඳ, දිවට ගන්න රසය, ශරීරයට ලබන පහස, මෙන්න මේ දේවල් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නෝනින් දකින වේලාව වැඩි කරගන්න. මේකයි අවිද්‍යාවෙන් දුරු වීම කියලා කියන්නේ. අපිට යමක් මතක් වෙන හැම අවස්ථාවකදීම යමක් මතක් වෙන රූපයකුත් එක්ක. අන්නේ රූපයකුත් එක්ක මතක් වෙන දෙයදී අපි දක්ෂ වෙන්න මේ රූපය කියලා නිර්මාණය කළ දෙන්නේ මායයයි මේක මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන කියලා දකින්න. හැබැයි ඒකෙන් කියන්නේ රූපයක් නැහැ කියන එක නෙවෙයි කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. කණ්ණාඩියක් නැහැ කියලා කියන්නේ නැහැ. කණ්ණාඩියක් තියෙනවා. හැබැයි කණ්ණාඩිය ළඟට ගියාම බලන්නේ මොකද්ද? කණ්ණාඩියේ තියෙන රූපයද? කණ්ණාඩිය ළඟට ගියාම බලන්නේ කණ්ණාඩියේ කලින් තිබිච්ච රූපයක් නෙවෙයි. අපි ගියාට පස්සේ නිර්මාණය වෙන රූපය. දරුවෙක් නැහැ නෙවෙයි. දරුවා ඉන්නවා. දරුවා තමන්ගේ ලෝකෙට එන කොයි වගේ වෙලාවකද? එක්ක දරුවා දකින්න ඕන, දරුවගේ ශබ්දය අහන්න ඕන, ගඳ සුවඳක් විඳින්න ඕන, රසයක් දැනෙන්න ඕන, දරුවා ස්පර්ශ කරන්න ඕන, දරුවා ගැන හිතන්න ඕන. මෙන්න මේ කණ්ණාඩි හයෙන් ගියොත් තමයි දරුවා ඉන්නේ. නැති වෙලාවට කණ්ණාඩියේ දරුවා නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. හිතන්න එපා කොහෙවත් තියෙයි කියලා ඒලාට. අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද? අපි හිතන්නේ අර කණ්ණාඩි හය නොදැම්මත් දරුවා ලෝකේ ඉන්නවා කියලා හිතන්නේ. නැහැ පේනතුනි කණ්ණාඩියේ ඒ එක කණ්ණාඩියකට පතිතුනොත් විතරයි දරුවා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එක දරුවෙක් කණ්ණාඩියට නිර්මාණය අවස්ථාවේදී අනිත් දරුවෝ කවුරුවත් නැහැ. අන්න ඒකයි. එක වෙලාවක එක කණ්ණාඩියකින් එක දෙයක් ගැන විතරයි අපට අවබෝධය තියෙන්නේ. යමක් ගැන සිහි කරනකොට ඒ සිහි කිරීම විතරයි Tamanගේ සමස්ත ජීවිතය කියලා කියන්නේ.
සම්මුති ලෝකේ ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. ඒක සම්මුති සත්‍යය. ඒකනේ අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන පරමාර්ථ සත්‍යය. මේ සත්‍ය කතා කරන්නේ දුකෙන් නිදහස් වෙන තියෙන සත්‍ය මේක. ඔබට සාමාන්‍ය සුගතිගාමී වෙලා දිව්‍ය ලෝක පැත්තේ ගිහිල්ලා විසිට් එකක් දාලා එන්න මේ ඕනේ නැහැ. ඔය දැන් කරන පින්කම් ටික ඇති. ඒව කළ හිත හදාගෙන ඉන්න. නමුත් මේ අපි කියන්නේ අපේ හිතේ තියෙන අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා අපට කවුරු හරි බනිනකොට ඒ බනින දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ කියන්නේ. හෙට දවසේ අපේ ළඟම ඥාතියෙක් මිය ගියොතින් ඒ වන දුක් ටිකෙන් මේ ජීවිත කාලෙම නිදහස් වෙන මාර්ගය මේ කියන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් අපි අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොතින් අවිද්‍යාසගතව හදන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන සංඛාර දුර වෙනවා. සංඛාර දුර වෙනකොට ඊට අදාළ විඥානෙ දුර වෙනවා. නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තෘෂ්ණා, උපාදාන, භව මේ ලෝකයක් හදා ගැනීම, භවය නිසා ජාතියට යෑම සහ උපත නිසා ජරා මරණ කියන මේ දුක් ටික නිදහස් වෙනවා. එතකොට අපිට යම්කිසි වෙලාවක වැරදිලා මේ අවිද්‍යාවෙන් ලෝකෙ දිහා බැලුවොත් මොකද්ද වෙන්නේ? අන්නේ බලන ලෝකෙ ගැන තමයි සඳහන් වන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පදි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති සත්තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති මේ ආදී වශයෙන් කියලා පපංච සංඥා සංඛා සමුදාචරන්ති කියපු විදියට මේ ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටිමාන ඇති කරගෙන ලෝකෙට යන විදිහ මේ කියන්නේ. ඇස ඇති දෙයක් විදිහට ගත්තොත් අවිද්‍යාවෙන් ඊට දාලා සියලුම සිද්ධාන්ත ටිකනකොට වහට ගන්නවා. යම්කිසි කෙනෙක් කොහොමද චක්කුස්මින් අසති රූපං අසති චක්කු විඥානං අසති චක්කු සම්පස්සේ අසති. ඇස නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානේ නැත්නම් ඒ කියන්නේ මොකද්ද? ඇස් අන්ධ වෙලාද මේ කියන්නේ? රූපේ වහලා තියෙනවා කියලාද මේ කියන්නේ? නැහැ. ඇස නැති කල්ලි කියන්නේ අවිද්‍යාවෙන් ගන්න ඇස නැති වුණොතින් අවිද්‍යාවෙන් ගත්තු රූපේ නැත්තම් අවිද්‍යාවෙන් ගත්තු චක්කු විඥානේ චක්කු සම්පස්සේ ආදී මේ කරුණ ටික නැත්තම් එයාට ප්‍රපංච හටගන්නේ නැහැ. තෘෂ්ණා දෘෂ්ටි මාන සංඛ්‍යාත චේතන හටගන්නේ නැහැ. ඔහු නැවත දුක් ටිකට යන්නේ නැහැ කියන එක. එතකොට අපේ විද්‍යාවෙන් නුවණින් ඉන්න හැම වෙලාවෙම අපි සලකන්නේ අපේ ඇස නැහැ කියලා. ඇස නැහැ කියන්නේ ඇසෙන් රූපයක් බලන්න බෑ කියන එක නෙවෙයි. අර නිරෝධ වෙච්ච ඇසේ සමුදය පැත්තෙන් නිදහස් වෙලා ඇසේ නිරෝධයේ පැත්ත නුවණින් බලන අවස්ථාව. මේ වෙලාවේ රූපය තේරුම් ගන්නකොට රූපේ නිරුද්ධ වෙලා කියලා දකින්න එකයි රූපේ නිරෝධය කියලා කියන්නේ. රූපේ නැහැ කියන්නේ ඒකයි. මේ දේ ඇසින් දකිනවා කියන චක්කු විඥාණයෙන් දකිනවා කියන අනුවණකම නැතිවීමයි චක්කු විඥාණය නැහැ කියලා කියන්නේ. මේක දකින්නේ මනෝ විඥාණය කියලා නුලින් දකින එකයි චක්කු විඥාණය නිරුද්ධ වීම කියලා කියන්නේ. මේ දකින වර්තමාන මනෝ විඥාණයත් මේ මොහොත හේතු නිසා අවිද්‍යාව නිසා හටගත්තු මේ දේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා වගේම මේ මොහොතේ විද්‍යාවෙන් ගත්තු දේත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා නුවණින් දැකීම. වේදනා පච්චා තණ්හා කියනකොට අපි තේරුම් ගන්න ඕන කොතන තියෙන වේදනාවද කියන්නේ කියලා. අන්න ඒකයි. වේදනා කියන එක අර මුල් ස්කන්ධ පංචකයේ වේදනාව තියෙනවා. එතන වේදනාව හටගෙන එතනම හේතු නිසා ස්පර්ශ හටගෙන එතන නිරුද්ධ වෙලා යනවා. ඒතර වේදනා පච්චා තණ්හා කියලා කියනවා නම් අපි කියන කොතනද? ඒ කියන අර අවිද්‍යාවෙන් හටගත්තු පටිච්චසමුප්පාදයෙන් කාරණා ටිකේදී. එතනදී අවිද්‍යාවෙන් ආරම්භ වෙලා නම් වේදනාව තියෙන්නේ. එතන තෘෂ්ණා නොකර ඉන්නවා කියලා කතාවක් නැහැ. ඒකට අනිවාර්යෙන් තෘෂ්ණා කරනවා. තෘෂ්ණාව දේශය හට ගන්නවා. ඒ සිත එහෙම හට ගන්නවා. ඒක අපිට නතර කරන්න බෑ මගදී. අපි කරන්නේ ඊට සමාන අවිද්‍යාව සහගතව සසර යන සිතුවිලි වල නවත්තලා යන ප්‍රමාණය අඩු කරලා ටිකෙන් ටික මේ පැත්තට ගන්න එක. අපිට එකපාරම මේ පැත්ත ගන්න බෑ. අපි මඩවලක ඉඳලා නම් ගොඩ එන්නේ. මඩවලේදීම මඩ හොදන්න බෑනේ. මඩ කකුල් දෙකේ තියාගෙන තමයි ගොඩට එන්නේ. පාරේ ටික දුරක් යනකම් මඩ තියෙනවා. කකුල් වල මඩ ගෑවිලා තියෙන්නේ. පාරෙත් තියෙන මඩ පාරවල්. ලින්ද ළඟට යනකම් තියෙනවා. ලින්ද ළඟත් තියෙන මඩ පාරවල් ටික. එතන හොදගෙන නාගෙන පියදාගෙන එතනින් එහාට යනකොට තමයි
මඩෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අපි සසර නැමැති මේ මඩ ගොඩේ දැන් මේ ඉන්නේ. අන්න ඒකෙන් ටිකෙන් ටික අපි නිදහස් වෙන්න තමයි මේ යන්නේ. අර වේගයෙන් යන සිතුවිලි ටිකෙන් ටික අඩු කරගන්නවා අපේ මේ සතර සතිපට්ඨාන ඉඳගෙන. කාය කායනුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. කෙලස්තාවන වීරියෙන් සිහිය නුවණින් වාසය කරමින් කාය කායනුපස්සී විහෙරති. කාය කායනුව බලෙන් වාසය කරනවා. කොහොමද කායනුව බලන්නේ? ආනාපාන සතිය අනුව බලනවා. බලමින් මේක හරි නිසා හටගත්තු දේ, අවිද්‍යාවාදී හේතු නිසා හටගත්තු දේ, මේක එතනම නිරෝධ වෙනවා කියලා හුස්ම දකිනවා. තමන්ගේ සතර ඉරියව්ව බලනවා. යාම් ඒමින්දිම් සතපින් ඉරියව් ටික බලනවා. මේවත් හේතු නිසා හටගෙන නිරෝධ වෙනවා කියලා දකිනවා. ඊට පස්සේ තමන් කරන හැම කටයුත්තක්ම අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලක්කිතේ සමිඤ්ඤිතේ පසාරිතේ මේ ආදි වශයෙන් විවිධ තමා දවසට අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම සිදුවන කාරණා ටික හොඳට නුවණින් දකිනවා. මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට හටගත්තු දේ ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. වේදනා ගැනත් එහෙම බලනවා. සැප දුක් උපේක්ෂා වේදනා, සාමිස සුඛ, නිරාමිස සුඛ, සාමිස දුක, නිරාමිස සුඛ, සාමිස අදුක්කම සුඛ, නිරාමිස අදුක්කම සුඛ මේ ආදි වශයෙන් කෙලස් දුරු කිරීමෙන් ලැබෙන වේදනාත් බලනවා. කෙලස් සහිතව ලැබෙන වේදනා ගැනත් බලන වේදනා හටගත් ස්පර්ශයෙන් ස්පර්ශයෙන් නිරුද්ධීමේ වේදනා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. හිත ගැනත් බලනවා. රාග දේශ මොහ වශයෙන්, විහිත රාග විහිත දෝෂ විහිත මොහ වශයෙන්, මහාගත අමහාගත වශයෙන්, සමහිත අසමහිත වශයෙන්, විමුක්ත අවිමුක්ත වශයෙන්, සෞතර අනුත්තර වශයෙන් මේ හිතේ තියෙන විවිධ අවස්ථා බලනවා. මේ හිත කියන්නේ නාම රූප නිසා හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක්. මේ හේතුඵල සිද්ධාන්තය බලනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ධම්මානුපස්සනාවත් බලන පංච නීවරණ ගැන හොඳට නුවණින් බලන සිටිවිලි ඒව හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඊට පස්සේ ස්කන්ධ පංචකයේ හටගෙනම නිරුද්ධ වීම දකිනවා. ඇස කන ආදී ආයතන ගැන, රූප ආදී අරමුණු ගැනත් බලනවා. චතුරාර්ය සත්‍යයේ ස්වභාවය හොඳට නුවණින් බලනවා. බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බලනවා. ඒව තව තවත් දියුණු වෙන හැටි බලනවා. මෙහෙම බලවල සම්පූර්ණ ජීවිතය හෝ බොජ්ජංග වැඩිම දක්වාම පියවරෙන් පෙර ඉදිරියට යනවා. ඔහු චතුරාර්ය සත්‍ය අර කලින් අසා දැනගත් චතුරාර්ය සත්‍ය හොඳට නුවණින් දකිමින් දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා. අර ලිපිනයක් දාගෙන ඇඩ්‍රස් එක නැවිගේටරේට දාලා ඩෙස්ටිනේෂන් එකට ගියාට පස්සේ නගරේ පේනවා වගේ අර සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන විදියට සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු සම්මා දිට්ඨිය පළවෙනි අංගය දැන් ඔහු සම්මා ඥානවලදී තමා මත් විඳිනවා මේ දකපු දේ. ඒ දකින පමණට ඔහු දුකෙන් නිදහස් වෙනවා, අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. ඔහු සම්මා විමුක්තියටපත් වෙලා ඒ මිදුණු පමණට ඔහු දන්නවා දැන් මේ කෙලෙස් වලින් Taman දැන් නීවරණ වලින් මිදලා තියෙන්නේ. Taman දැන් සක්කාය දිට්ඨියෙන් මිදලා තියෙන්නේ. මේක එක මිදෙන ස්ථානයන් Tamanටම Taman ගැන අවබෝධ කරගන්න පුළුවන්. මේ මග යන එක ගැන Tamanට තියෙන පැහැදිලි සලකුණ තමයි එක පැත්තකින් චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැක්මක් එනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකයේ සමුදය හොඳට පේනවා. අනිත් පැත්තෙන් පටිච්චසමුපාදය හේතුඵල සිද්ධාන්තය පේනවා. අනිත් පැත්තෙන් සතිපට්ඨානය නැත්නම් ආරෂ්ඨ මාර්ගය තම අඛණ්ඩව බැසගත්තු කෙනෙක් වෙනවා. මෙහෙම කරගෙන යෑමයි ඇත්තෙම දැන් මේ මොහොතේ ජීවත් වීම අතර ලොකු වෙනසක් නැහැ. මේ මොහොතේ අපි ඉඳලා මෙතනම මියනවා වගේම තමයි ත්‍ුතිචිත්ත අවස්ථාවටත් මේ ටික ඔක්කොම අපි වඩමින් යන අවස්ථාවේ අවසාන සිතනේ ත්‍ුතිචිත්තය කියලා කියන්නේ. එතකොට ඒ සිතට අනුරූපව ඊළඟ ප්‍රතිසන්දි ගන්නවා අපි. ඒ අවස්ථාවට අපි යම්කිසි මට්ටමකට දිනු වෙලා නම් තියෙන්නේ. ඒ මට්ටමින් අපේ ඊළඟ ටික පුහුණු කරන්න පුළුවන් මට්ටමට ඉවදෙනවා. උපරිම වශයෙන් වඩමින් ඉන කෙනෙක් නම් ඒ මොහොතේ දක්ෂ වෙනවා. තමන්ගේ හේතු ටික සකස් වෙලා එතනම ස්කන්ධ පංචකයේ සමුදය දැක්කොතින් එතනම යාට සසර ගමන නිවට පත් වෙන පුළුවන් මට්ටමට තමා දිනු වෙන්නත් පුළුවන්. එහෙම එතෙන්දි බැරි වුණොත් යාට ඊළඟ උපදින තැන තමන්ගේ ප්‍රාර්ථනාව අනුව මේ ප්‍රැක්ටිස් එකට සුදුසු වාතාවරණ සියල්ලක්ම සකස් වෙන තැනක තමයි ඉපදෙන්නේ තමයි. ඒ විතරක් නෙවෙයි තමා විශේෂ ප්‍රාර්ථනාවක් කරලා තිබුණොත් මේ පුහුණුව එතින්දිමින් ඔබ ඇතැමට හිතුවතින් මම ඉපදෙන්නේ මිත්‍යා දෘෂ්ටික රටක ඉපදෙන්නේ මම. ප්‍රාර්ථනා කළම ඉපදෙනවා. ඇයි ඒ? විශාල පිරිසක් මේ දහමට ගන්න ඒ රටේ මං ඉපදිලා
ඒ ජාතික කෙනෙක් හැටියට ඒ භාෂාවත් ඉගෙනගෙන මම මේක කරනවා කියලා ප්‍රාර්ථනා යන්නත් පුළුවන්. එතකොට මේකට තමන්ගේ හොඳ ප්‍රාර්ථනා ඔක්කොම එකතු කරගන්නත් පුළුවන් මෙතෙන්ට. මනුස්ස ලෝකේ තමන්ට කරදර වගේ කියලා හිතෙනවනම් මං දිව්‍ය ලෝකේ කියලා තුසිතේ කියලා නැත්නම් තවත් ධානය වඩලා බ්‍රහ්ම ලෝකේ කියලා ඉතුරු ටික කරනවා. නැත්නම් මම සෝවාන් වෙලා විතරක් ඉන්නවා. මම කොහොම හරි ආත්ම වහතක් තව උපරිම වශයෙන් මනුස්ස ලෝකෙ ඉපදෙලා මේ ධර්ම පුළුවන් තරම් ඉදිරියට ගෙන යනවා. එහෙම ප්‍රාර්ථනා කරන සමහර අය ඉන්නවා. එතකොට ඊළඟ තීරණය වෙන්නේ තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්ක සහ තමන්ගේ වීරිය සහ ප්‍රඥාව කොච්චර යනවාද කියන කාරණේ මත. එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් මේ මාර්ගයේ ඉන්න කෙනෙක් විදියට ඔහු කිසි වෙටකත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඔහු ඉන්න මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමකටම තමයි ඔහු යන්නේ. දැන් හමුදා සෙබලෙක් යුදේදී මිය ගියොත් ඔහු කවදාත් ඔහු රෑන්ක් එකෙන් පල්ලෙහාට යන්නේ නැහැ. ඔහුගේ සහතිකයේ දෙන රෑන්ක් එකේ පියවරක් ඉදිරියට දීලා දෙන්න පඩිත් එක්කම. හැබැයි ඔහු වැරදි විදියට මිය ගියොත් අනවශ්‍ය දෙයක් කරන්න ගියලා මිය ගියොත් රෑන්ක් එක පල්ලෙහාට දාලා දෙන්න පෙන්ෂන් එකවත් හම්බෙන්නේ නැහැ. එහෙමත් වෙනවා. එතකොට තමා දක්ෂ වෙන්නට ඕන රෑන්ක් එක තියාගන්නවද ඉදිරියට ගන්නවද කියන එක තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කිසි විටකත් කුමන කාරණයකදීවත් අපේ ආධ්‍යාත්මිකව නොපිරෙන විදියට අඛණ්ඩව මේ මගේ ගමන් කරන්නට අපි උත්සාහන්ත වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උපයන්ති සූත්‍රය. ඒකෙන් කියන්නේ මහා සාගරය අවිද්‍යාවට උපමා කරලා තියෙනවා. මහා සාගරයේ ජලය ටික වැඩි වෙනකොට ඒ සාගරය ගොඩබිම පැත්තට ගලනවා. ගංගා, මහා ගංගා, කුඩා ගංගා, මහ වලවල්, කුඩා වලවල් පිරීලා ඇතුළට ජලාශය ටික ගමන් කරනවා. අන්න ඒ වගේම තමයි අපේ අවිද්‍යාව වැඩි නම් ඒ වැඩි වෙන ප්‍රමාණයට සංස්කාර, විඥාන, නාම රූප මේ අවිද්‍යාවේ අනිත් කාරණා පිරෙනවා. අවිද්‍යාව අඩු වෙනවා නම් අර සාගරයේ ජලය අඩු වෙනකොට ගංගාවල ජලය මේ පැත්තට එනවා වගේ ටිකෙන් ටික අපේ අවිද්‍යාව දුර වෙන පමණට සමථ විදර්ශනා වඩමින්, ධර්ම ශ්‍රවණය කරමින්, ධර්ම සාකච්ඡා කරමින් අවිද්‍යාව අඩු කරගන්න ප්‍රමණයට මොහොත ටිකෙන් ටික පල්ලෙහාට බහිනවා. අර ගංගාවල තියෙන වතුර ටික පල්ලෙහාට ගමන් කරනවා. සංඛාර, විඥාන, නාම රූප ආදී තියෙන ශක්තිය අඩු වෙලා ටිකෙන් ටික අපි කෙලෙස් දුර වෙන මට්ටමටපත් වෙනවා. මේක තමයි සූත්‍රයේ සාරාංශය. ඉතින් ඔබට මේ ධම්මග තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. රැස් කරගත් උතුම් පින් දහමල බලයෙන් අප නමින් මියගිය ඥාතියුත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් කමල බලයෙන් සම්මද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමින් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ සීල පින් කමල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත්
සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.